අයිබෝවන් අදත් හරිදේ ටීවී නාලිකාවේ අපි ඔබේ නිවහනේ ආලින්දයට ගොඩවදින්නේ කාලීන මාතෘකාවක් සමගින්. ඔබ දන්නවා රටේ පුරවැසියන්ට මේ දිනවල මහා වගකීමක් බරක් ඔවුන්ගේ දෙවුර මත පැටවිලා තියෙනවා. මෙන්න මේ පුරවැසි යුතුයකම ඉටු කරන්නට අද දවසේ හරිදේ ටීවී නාලිකාව අපි ඔබ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් අද මැදිරියට ඔබට හුරු පුරුදු තවත් දෙපළක් අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙනවා. ඔබට කවදාත් හුරු පුරුදු වනජීවි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරන් පෙරේරා මහත්මයා, ඒ වගේම වසන්ත මහත්මයා. ඔබට කවදාත් හුරු පුරුදු චරිත. අද දවසේ අපි සූදානම් වෙන්නේ මහ ජනතාව විසින් එහෙම නැත්නම් රටේ ප්‍රජාව මේ වර්තමානයේ සමාජය තුළ ඇති වෙලා තියෙන තත්වයට මුහුණ දෙන්න ඕන කොහොමද, ඔවුන් ක්‍රියා කරන්න ඕන කොහොමද කියන කාරණාව පිළිබඳව මහජනයාගේ දෘෂ්ටි කෝණයෙන් ඔබට ඉදිරිපත් කරන්න. අද දවසේ අපි මැදිරියේ අපි තුන් දෙනාම සම්බන්ධ වෙන්නේ මේ ඔබ නියෝජනය කරමින් ඔබේ අදහස සමාජයට කියන්න. මොකද සමහර වෙලාවට අපි දකිනවා මේ ප්‍රජාවට එහෙම නැත්නම් ජනතාවට හඬක් නැහැ කියලා තමයි නිරන්තරයෙන්ම කතා කරන්නේ. නමුත් ඒ ඔබ වෙනුවෙන් නොමැති හඬ අද දවසේ මාධ්‍ය හරහා ගෙනෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. වරන් පෙරේරා මහත්මයා මෑත කාලීනව නැවතත් අපිට කතා කරන්න මාතෘකාවක් තිබෙනවා. ඒ තමයි පහුගිය මාර්තු මාසයේ 12 වෙනිදා අපේ රට යම් මට්ටමකින් වසා දැමීමක් කරා. වසා දැමීමක් කළා අපි මාසෙකමාරක් දෙකක් විතර යම් දුෂ්කර ක්‍රියාවක් කරලා බොහොම සාමකාමී වාතාවරණයකට ආවා. ඇවිල්ලා අපි මාස දෙකමාරක් විතර ගත කරා. නැවතත් සමාජය තුළින් විවිධ පොකුරු මතුවෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අපි ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රයෙන් මතුවෙච්ච කොවිඩ් පොකුර. ඒ වගේම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ඇසුරෙන් මතුවෙනු කොවිඩ් පොකුර. ඒ ආකාරයෙන් වශයෙන් රට පුරාම මම හිතන්නේ පහුගිය දවස් දක්වාම තිබුණේ රටේ දිස්ත්‍රික්ක 24ක විතරයි මෙම කොවිඩ් රෝගීන් වාර්තා වෙලා තිබුණේ. නමුත් ඊයේ පෙරේද වෙනකොට සමස්ත දිස්ත්‍රික්ක 25ම කිලිනොච්චි දිස්ත්‍රික්කෙත් වාර්තා වුණා කොවිඩ් රෝගීන්. ඉතින් ඒ අනුව ගත්තාම දැන් වර්තමාන වෙන විට සමස්ත දිවයිනම මේ රෝගයට ගොදුරු වෙලා තියෙනවා. එතකොට මේ වරන් පෙරේරා මහත්මයා දැන් අපි වර්තමානයේ කතා කරනවා බරපතල ප්‍රශ්න කීපයක් මහ ජනතාව විදියට. ඒ තමයි මේ අපිට කන්න නැහැ. ඒ වගේම අපි නිරෝධායනය කළා. අපිට කන්න දේවල් ගන්න අවශ්‍ය වුණත් සමහර වෙළඳසැල් වසා දමලා. එක පැත්තකින් ඒ අඳෝනාව තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා අපිට මුදල් නැහැ. මම දැක්ක එක්තරා අවස්ථාවක තියෙනවා මේ දරුවෝ කන්න ඉල්ලනවා. හැබැයි මම ගෙදර තියෙන සල්ලි භාගය හොයලා බලනකොට රුපියල් 10,000 2ක් විතරයි මුළු ගෙදර සන්තකටම තියෙන්නේ කියලා. ඉතින් දරුවන් නඩනකොට කොහොමද මේ දරුවන්ට කන්න දෙන්නේ? හැබැයි වරන් පෙරේරා මහත්මයා මේ අපි අර මාර්තු මාසේ මේ රට වහලා දාන කාලේ වෙනකොට අපි ගෙවතු වගාවක් පටන් ගත්තනේ. මේ දැන් ඒක ගැන කිසිම හාහුවක් නැහැ. ඒක එතනින් ඉවරුණා. මේ මොකද මේ මෙහෙම වෙන්න හේතුව? සම්පත් මේ කියපු කාරණා හැම එකෙදිම බොහෝ සංකීර්ණ කාරණයක් ඔබ මතු කරේ. ඒක සරලව කඩලා ගත්තොත් අපි කෑලි කීපයකට පළවෙනි කාරණේ තමයි මාර්තු මාසයේ ඉඳලා පුරුදු වෙච්ච අපේ මේ මහ විශාල අකරදැබ්බයකට මොන දීලා ඒකට බොහොම හොඳින් මොන දීලා જાතියක් විතර කොටට ආවා. හැබැයි දෙවනි වතාවේ ඒ වගේම දෙයක් සිද්ධ වෙච්ච වෙද්දි මොකද අපිට උනේ කියන කාරණේ. මේක පොදු ජනතාවට විතරක් මේ අපිට ඒකේ අපි කියනවා අපි කතා කරන භාෂාවෙන් කතා කරොත් සම්පත් මහ ජනතාවම කියන කතාව තමයි බෝලේ පාස් කිරිල්ල. ඇයි මහ ජනතාවට බෝලේ පාස් කරන්නේ? මම හිතනවා රාජ්‍ය සේවකෙක් විදියටත් වඩා එහාට ගිහිල්ලා මමත් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ඉඳගෙන කතා කරොත් වඩා සුදුසුයි කියලා මේ කාරණේ. පළවෙනිම කාරණේ තමයි සම්පත් අපේ මේ ශ්‍රී ලාංකික ජාතියේ තියෙන මේ ආකල්පවල තියෙන ගැටලුවක් තියෙනවා මෙතන. පළවෙනි දේ තමයි මාර්තු මාසෙදී අපි ජයගත්තා නම් ආයි වතාවක් ඇයි අපි මේකට මොන දීලා මේ දේ කරගෙන යන්න කියන දෙයට මිනිස්සු ටිකක් මහන්සි වෙලා දෙහෙට්ටුලා ඉන්න හින්දා වෙන්න පුළුවන් කියන කාරණේක මහ ජනතාවගේ පැත්තෙන් සාධාරණව බැලුවා. දෙවෙනි කාරණේ තමයි ඇයි අපි මේ දේ කරන්නේ? මේක කරන්න තමයි රජයෙන් නිලධාරීන් ඉන්නේ. මේක කරන්න තමයි මැතිවරණයක් කියලා දේශපාලඥයෝ පත් කරගත්තේ. ඇමතිවරු ඉන්නවා, ජනාධිපතිවරයෙක් ඉන්නවා, අගමැතිවරයෙක් ඉන්නවා, ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු, සභාපතිවරු ප්‍රධාන තාපිරිසක් ඉන්නවා, පළාත් සභාවල ඉන්නවා මහ විශාල පිරිසක්. පළාත් සභාව විසිරුණු තාණ්ඩුකාරවරු හරහා පාලනයක් කරනවා. ඊළඟට ඊට අමතරව රාජ්‍ය නෝන සංවිධාන වගේ මහ විශාල ආයතන ගණනාවකුත් තියෙනවා. මාධ්‍ය ආයතන ඉන්නවා මහ ගොඩක් පිරිස ඉන්නවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු හිතනවා
ගීසරේ අපිට කොහොම හරි ප්‍රාදේශ සභා හරි මොනවා හරි මෙදිහත් වෙලා කන්න බොන්න ගෙවල් වලට ලැබුණා. බොහෝ කාරණා සිද්ධ වුණා ඒගොල්ලන්ගේ. හැබැයි බයින් හිටියේ සම්පත්. මේ වතාවේදී මොකද උනේ? මිනිස්සු මේකත් එක්කම සම්පූර්ණයෙන් වැඩේ අතහැරලා දාලා මේ අපිට දැනෙන විදිය, සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන විදිය, කවුරුත් කතා කරන විදිය. වැඩි උනේ වෙන්නේ සම්පත් මුව ආවරණ පැලඳීම අනිවාර්යෙන් කරන්න කියලා කීයෙන් කී දෙනාද මේ මෑතක් වෙනකල්ම කරේ. අන්තිමට නීතියක් වෙලා පොලිසිය පස්සේ පන්නන්න ගත්තට පස්සේ තමයි මුව ආවරණ දාන්න පටන් ගත්තේ. ඉතින් එහෙව් මිනිස්සු කොට්ටාසයක් ඉන්න අපේ රටේ ගෙදර ගිහිල්ලා වාෂ්ප ඇල්ලීම කිසිදු විදමක් යන්නේ නැහැ සම්පත්. ගෙදර තියෙන සාමාන්‍ය මුට්ටියකට වතුර ටිකක් තියලා ලිපේ තියලා මේ මූණ අල්ලන්න විතරයි තියෙන්නේ. ටිකක් ඒ මම කියන්නේ එක සරලව ගන්නව නෙමෙයි. ඒකට දෙහි කොළ ටිකක් දාලා මේ විදමක් යන එකක් නෙමෙයි සම්පත්. මුව ආවරණයට විදමක් යනවා කියලා කිව්ව රුපියල් 30ක්වත් අඩු ගානේ 15ක් හෝ 30ක් හෝ ගානක් නැත්නම් රුපියල් 100ක් 150ක්. මේකට විදමක් යන්නේ නැහැ. උණු වතුර ටිකක් බොන්න විදමක් යන්නේ නැහැ. පොල් කටුවට දාලා බොන්න පුළුවන් අපිට වතුර නැත්තම්. ඒත් මේ දේ කරන අවංකව කරන කීයෙන් කී දෙනෙක් ඉන්නවද? මෙන්න මේකත් එක්ක තමයි වගාවට වෙච්ච වැඩේ උනේ. සම්පත්ත මතකද අපේ රටේ මීට දශකයකට ඉස්සර වෙලා දශකයකට වසර දෙකකට ඉස්සර වෙලා පටන් ගත්තා මේක දේශපාලන කතාවක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අපේ තුන්දෙනා මේ කතාව අතරතුරේදී දිවි නැගුම කියලා ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට අපි රජයේ සේවකයෝ විදිහට රජයේ කාර්යාල සියල්ලක්ම වවන්න පටන් ගත්තා. වවලා අතිරික්තයක් වුණා එළවලු. අපට මතකයි අපි රජයේ කාර්යාවල සම්පත් අපි කවුරුත් රජයේ සේවකයෝ අපි වවලා අවසානයේදී අපි කාර්යාලයට එන පුද්ගලයන්ට පවා දුන්නා. අපේ කාර්ය මණ්ඩලේ කාටවත් දුන්නා. අපිත් ගෙදරගෙන ආවා. හරි සතුටින් කෑව සම්පත්. පස්සේ ඒක මොනවා හෝ ක්‍රමයකට මිනිස්සුන්ට ඒකාකාරව නතර වෙලා ගියා. ලෝක දියුණු වෙච්ච හැම රටක්ම දියුණුනේ සම්පත් වගාවෙන්. කොමන හෝ දෙයක්. ඒක ආර්ථික වගාවක් වෙන්න පුළුවන්, සමාජමය වගාවක් වෙන්න පුළුවන්. ඕනම අපිට වගාව කියලා කියන සම්පත් වර්ධනයක් එක්ක යන කාර්යයක්. මේ ගහක් කොලක් වේවීම විතරක් නෙමෙයි. මේ සමා වෙන්න මෙන්න මේ දේත් එක්ක තමයි සම්පත් අපිට පුළුවන්කම තියෙන්නේ සමාජෙ මොනවා හරි තව වර්ධනයක් කරගන්න අවස්ථාවක් උදා කරගන්න එක. මේක පටලැවුණා අපිට. පටලැවුණේ මොකද අර සම්පත්තිය වාර්ණයම තමයි දෙවනි රැල්ලේදී අපි මොකටද වගා කරලා කන්නේ බොන්නේ. ගිය වතාවේ ප්‍රාදේශීය සභා හරහා අපිට ලැබුණ යම් දෙයක්. මාළු ටික ගෙනත් දුන්නා, කෙසෙල් ලවරේ ගෙනත් දුන්නා, එළවලු ටික ගෙනත් දුන්නා රුපියල් 50යි 60යි 70යි. මේ සැරේ මොකටද මේකට ලක් වෙන්නේ කියන කාරණේ තිබුණා. ඒ නිසා මා හිතනවා පූර්විකාවක් විදියට අපි මේ වැවීමට මොකද උනේ කියන කාරණේ පළවෙනි දේ අලස බව, දෙවෙනි කාරණේ වැදගත්ම කාරණේ සම්පත් ආකල්ප අතින් අපි පසුගාමී වුණා. ආකල්පයෙන් පසුගාමී වුණා. මේක කරන්න කවුරු පිරිසක් ඉඳීවි. ඒක නිසා අපි කරන්න ඕන වෙන්නේ නැහැ කියන කාරණේ. හැබැයි වැඩිදුර කතා කරගෙන නැද්ද අපිට තේරෙන්නේ තව කතා කරන්න කාරණා තියෙන නිසා මේ පසුගාමී ආකල්පය කියන එක ජාතියක විනාශයට මුලයි. වසන්ත මහතා මේ අපේ වර්ණ පෙර මහත්මයා බොහොම අපූර්ව ප්‍රවේශයක් ගත්තා අපේ වැඩසටහනට. ඒත් එක්කම මේ වසන්ත මහත්මයා තවත් කෙනෙකුත් දෙන්නවා. දැන් මට පේන්නේ මේ අපේ මිනිස්සුන්ට මේ යම් දේවල් කියන්න ඕන ක්‍රමවේදයක් තියෙනවානේ. දැන් අපි දන්නවා දැන් සමහර වෙලාවට යම් දෙයක් අපි විද්‍යාත්මකව පැහැදිලි කරාම ඒක ටිකක් තේරෙන ප්‍රමාණය මදි වගේ. එහෙම තත්ත්වයක් තියෙනවා නේද මේ සමාජයේ? මේ වර්ණන් පෙරලා මහත්මයාට පූර්ණයක් ගන්න කැමති සම්පත් මහා නෙවෙයි. ඇත්තටම දැන් අපි මෙහෙම හිතමු මේ කොරෝනා වසංගතයේ ජනතාවගේ පැත්තෙන් අපි දැන් කතා කරන්නේ යන්නේ. ජනතාවගේ පැත්තකින් මම දැක්ක ජනතාව කොටස් දෙකකට ඉන්නවා. එකක් රෝගීට ගොදුරු වෙච්ච අය. අනිත් එක රෝගීට ගොදුරු නොවෙච්ච අය. හැබැයි මේ දෙගොල්ල දෙවිදිහකට හිතන්නේ. මම මගේ මුණු පොතේ මාධ්‍යවේදී කියලා දැන් මේ දවස්වල අපිට ලැබිලා තියෙන්නේ මේකට අනුගත වෙන්න ඕනේ. හැබැයි අපිට රජෙන් දීලා තියෙන නිදහසක් අපිට තියෙනවා, ප්‍රවේශයක් තියෙනවා. හැබැයි අපි හිතුව යම් පණිවිඩයක් කොහෙන් හෝ දෙන්න ඕනේ කියලා. ඉතින් මගේ මුණු පොතේ මම එක තැනක කිව්වා මේ රෝගීට ගොදුරු වෙච්ච අය දිහා බලන දැක්ම. ඒ කියන්නේ මේ ඒ කට්ටියට සලකන විදිය සම්බන්ධව. PHI මහත්තයා අලවල යන කඩදාසියේ අවධානය පිණිසයි මේ කියන වචන ටිකේ ලොකු ගැඹුරක් තිබුණා. හැබැයි මේකේ බලපෑම තිබුණේ කාටද කියන එක තමයි මම කතා කරේ. ජනතාව, ඒ කියන්නේ රෝගී පිරිසක් දිහා බලන්නේ තවත් ජනතාව. මේකේ මේ ඇත්තටම ජනතාවනේ මම මේ නියෝජනය කරන්නේ කොටස් දෙකේම. නිරෝගී පිරිස, රෝගී පිරිස දිහා බලන්නේ කොහොමද කියලා. අන්න සම්පත් මහත්මයාගේ ආකල්ප සම්බන්ධ වෙතෙන්ට මට එනවා. ඒ බැලුවේ හරියට අහිවාතක රෝගී දිහා බලනවා. අර කියන ක්‍රමයේ අනුව. ඔව්. ඒ කියන්නේ දැන් මෙච්චර බරක් දැන්. ඒකට අපේ එකේ අපේ සමාජයේ එක්කෙනෙක්. එතකොට මේ අපි කියන මේ සමස්ත සමාජයෙන් එක්කෙනෙක් ඔබයි මා හිටියත් හෙට දවසේ මම ඔබ දිහා බලන විදිය වෙනස් නම් ওই රෝගියත් එක්ක මම මෙතෙක් කල් ඉගෙන ගත්ත සංස්කෘතිය කෝ අහපු බණ ටික. එතකොට ඔන්න අපිට හිතෙනවා අපි දැන් මම කියන එක මේ 100% හැමෝටම වළංගු නැහැ.
හොඳ පිරිසක් ඉන්නවා. දුරකථනයේට මේ රීලෝඩ්ස් දාන අය ඉන්නවා. ගෙදර දැන් ඇවිල්ලා ගේට්ටුවේ කැම ටික එල්ලලා යන ඉන්නවා. එතකොට බලු පැටියට කන්න ටිකක් දෙන අය ඉන්නවා. හැබැයි සම්බන්ධතා නැති. එහෙමත් හොඳ පිරිසක් ඉන්නවා. ඒ අතරේ මම කියන්නේ මෙන්න මේ දුරස්ථකරණය. ඒක මේ මානසික නැහැ. ඇත්තටම මානසික නැහැ. අපිට ඇස් රෝගයක් හැදුනා, අපිට කම්බුල් ගායක් හැදුනා, දෙයියන්ගේ ලෙඩ හැදුනම අපි ඉස්කෝලේ ගියාම අපිට පොඩි නොසලකිල්ලක් තිබුණා. ඒ සමහර විට අපේම සගිය නොදන්නකම නිසා වෙන්න පුළුවන්. හැබැයි මහා සමාජෙ එහෙම වෙන්න බෑ. මහා සමාජෙ මම විශ්වාස කරන්නේ අර අහිවාතික රෝගේ එහෙම නැත්නම් අපි කියන්නේ දැන් හොඳටම තේරෙනවා ලාදුරු වගේ රෝගයක්. ඇත්තට මේක ලාදුරු රෝගයක් නෙමෙයිනේ. හැබැයි අපිට පුළුවන් නම් ඔහු දිහා මේ අපේ කෙනෙක් මේ රෝගී වෙච්ච කෙනෙක් මේ මොහොතේ අපි ඔහු ලේබල් අප්‍රෝච් එක ලේබලීකරණයක් නොකොට ඔහුට සලකන්න පුළුවන් නම් කොච්චර මානසිකද මේ මං හිතන්නේ මට ලැබුණේ සම්පත් මහත්මයා නෙමෙයි ජනතාවගේ ඔන්න ඔය කොටස් දෙකකින් දැන් මං ඉන්නේ නිරෝගී. හැබැයි මං රෝගීද කියන දන්නේ නැහැ. මම නිරෝගී කොටස ඉඳගෙන රෝගී කොටස දිහා බලන්න ඕනේ. ඇහැ පිළිබඳවයි මං කතා කරන්නේ. ඔව්. ඇත්තටම මේ වසන්ත මහත්මයා හරි අපෝ තැනකට යනවා ගන්න ප්‍රශ්න දැන් මෙහෙම ගැටලුවක් තිබුණා දැන් අපේ පැරණි සමාජය තුළ අපේ සමහර ලෙඩ රෝග හඳුන්වන ක්‍රමවේදයක් තිබුණා. දැන් එකක් තමයි සමහර බෝවන රෝග හැඳින්වෙන්නේ දෙයියන්ගේ ලෙඩ කියලා. එතකොට ඒවට යම් මිනිස්සුන්ගේ තුල තිබුණා යම් බයක් ඒ පිළිබඳව තිබුණා යම් ආකාරයක මම නම් හිතන්නේ බයටත් වඩා ගෞරවයක් තිබුණා. ඉතින් ඒ නිසා මේකට වත් ප්‍රමාණයක් තිබුණා. සමහර වෙලාවට කොහොමවත් අග්ගේ ඉස්සරහා ඉල්ලනවා. ඒ ගෙදරට තියෙන සමාජීය සම්බන්ධතා තරමක් අඩු කරනවා. ගෙදර අයත් ඒක තේරුම් අරගෙන දැන් ඔබතුමා කතා කරේ වසන්ත මහත්මයා මේ රෝගීන් කෙරෙහි නිරෝගී පාර්ශවයේ පැත්තේ ඉඳගෙන. නමුත් දැන් අතනදී අපේ සමාජ ක්‍රමයේ තුල දැක්ක කාරණාව තමයි දැන් සමාජය රෝගීන් දිහා බලනවා වගේම රෝගියා සමාජය දිහා බලන කොනයක් තිබුණා. දැන් අපි දැක්ක මේ වර්තමානයේ දැන් ඔබතුමා කියන කාරණාව හරි. අපි ඒක පිළිගන්නවා. නමුත් අනිත් පැත්තේ තියුණා යම් sannivedanaමය ප්‍රශ්නයක් දැන් කෙනෙක් උදාහරණයක් විදිහට ගත්තොත් එimhe PCR පරීක්ෂණයක් කරගන්නවා. PCR පරීක්ෂණයක් කරගෙන දැන් මාධ්‍යමගින් PHI මහත්තයා මේ සියලුම දෙනා ඇවිල්ලා කියනවා මේ ඔබ කොහොමවත් යන්න එපා. මොකද තාම report එක ඇවිල්ලා නැහැ. PCR පරීක්ෂණයක් කරන්නේ යම් සැකයක් නිසා. නමුත් මෙයා සමහර වෙලාවට දෙවුන්දර තුඩු ඉඳලා වේදුරු තුඩුවටම යනවා. ගිහිල්ලා එනවා. ගිහිල්ලා එනකොට සමහර වෙලාවට PCR report එක positive වෙලා. දැන් ඇත්තටම සම්පත් මහදන්න දැන් ඔය මේ සමස්ත ජනතාවට මේ අපි දැන් සමස්ත ජනතාවගේ පිරිසක් තමයි මේක කරන්නේ. හැබැයි ජනතාව ඉදී ඥාන නෙවෙයිද? ඉදී තේරුම් ගන්නේද? අනේ ඒක තමයි අඩුවක් එනවා. ඔන්න අනේ මෙතනට තමයි අපි මේ දැන් වර්තමාන ප්‍රවේශය ගොනු කරන්නේ. දැන් එතකොට දැන් ඔබතුමා මතු කරනවා සමාජයේ එක පැතිකඩක්. නිරෝගී පාර්ශවය රෝගීන් දිහා බලන්න ඕන කොහොමද? දැන් මේ සමාජයේම කියනවා නෑ රෝගීන්ගේ පැත්තෙනුත් බලන්න ඕන සමාජය දිහා. මොකද රෝගියා සමාජය දිහා බැලිය යුතු දෘෂ්ටි කෝණයක් තියෙනවා. දැන් අර අපේ පැරණි සංස්කෘතියත් එක්ක පෙර මහත්මයා මේක කොහොමද අපි ගලපගන්නේ? සම්පත් නේ ඒ කාලේ ඔය කියනෝගේ මේ දෙකොට්ටාසෙම අර සමාජ දිහා බැලුවා මම සමාජයේ කෙනෙක් කියන එකත් එක්ක දැන් වෙලා තියෙන හුදකලා වෙලා ඉඳගෙන තමන් විතරයි මේ හැමදේම කරන්න ඕන කියන කාරණේ ඉන්නවා. ඇත්තම පවුලේ කට්ටිය පවා සමහරලාගදී හංගන පවුලේ කට්ටියට පවා හංගපු අනුසය හිටියනේ. මට මතකයි තාත්තට කොරෝනා කියලා දැනගත්ත ගමන් පුතා දුවලා ගිහලා කොණ්ඩේ කපාගෙන තිබුණා. පස්සේ ඒක මාධ්‍යවේදියෙක් විශ්ලේෂණය කරගෙන ගියාම මේ පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙච්ච ළමෙක් වගේ පත්තරේ තිබුණ සම්පූර්ණ විස්තර ටික මම වැරදි නම් ඒක නිවැරදි කරන්න මේ අපේ ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඇහුවට පස්සේ ගිහලා තුන දැන් තාත්තා කොරෝනා බෝ වුණාට පස්සේ තාත්තා අරගෙන යනවා ඇම්බියුලන්ස් එක. ඊට පස්සේ පවුලේ කට්ටියත් එක්ක මේ මාධ්‍ය ආයතන ගිහිල්ලා මයික් එක තියලා කතා කරනවා. ඒ වෙලාවට මම හැඩට ඉන්න ඕන. මෙතනම තේරෙනවනේ අපේ තියෙන මේ හොදපාලුව නේ. තරුණයෙක් වෙලා තාත්තා අසනීප වුණාට පස්සේ මේ කොරෝනා කියලා කියන්නේ මාරාන්තික තත්ත්වෙන් දැන් ඇත්තම කතාව මාරාන්තික තත්ත්වෙන් යම් තරමකට පහවීමක් තියෙනවා අපි නිරෝගීව ඉන්න තාක්කල්. නැතිනොත් අපි ඉතාලියක් වගේ වෙයි ඇමරිකාවක් වගේ වෙයි. ඉතින් මේ වගේ රෝගියාගේම ඥාති පාර්ශ්වයේ තමන්ගේ දරුවෝ තමන්ගේ තාත්තගේ දිහා බලන විදිහත් එක්ක සමාජයේ හොදපාලුව වෙනම කාරණයක්. සම්පත් එක අපි වෙනම කතා කරන්න ඕන කාරණයක්. රෝගියා කොහොමද බලන්න ඕන? මෙතුමා කිව්වා පැහැදිලිවම ඒ කාලේ අපිට සරම්ප නැත්තම් ඔය බෝවින රෝග මහ ගොඩක් තිබුණානේ. ඒව හැදුනට පස්සේ පැපොල් සරම්ප මේ වගේ දේවල් දෙයියන්ගේ ලෙඩ හැදුනට පස්සේ ගෙදර අපි සංකේතයක් කොහොම කොළ ඉල්ලලා සමාජයට දෙනවා වගේම අපි සති 3ක් 4ක් නාල කරලා තමයි ඉස්කෝලේ ගියේ. අපි ගියේ නැහැ. අපි යන්න හැදුවත් අපේ ආච්චිලා සීලා අම්මලා තාත්තලා යන්න දුන්නේ නැහැ. ඒගොල්ලෝ කෙලින්ම අහපු දේ තමයි උඹ මේක බෝ කරන්නද යන්නේ තවත් උඹේ යාළුවෙකුට.
ඒකට එක හරි බයක් අපිට ආවා. මම ගෙදරට වෙලා දුක් විඳ පැකොල හැදිලා සති දෙකක් තුනක්. මගේ හොඳම යාළුවට ඒක දෙනවද? මගේ මං ආසම ටීචර්ට ඒක දෙනවද? ඉස්කෝලේ විදුහල්පතිතුමාට ඒ අනික් කුරු මණ්ඩලයට මගේ යාළුවන්ට දෙනවද? අර ගැඹුරින් කතා කරන සමාජීය වගකීම කියන මේ සංකල්පය වෙනත් ක්‍රමයකට ක්‍රියාත්මක කරනවා. රෝගියා හිතුවා ඒ කියන්නේ. ඒ වගේම තමයි සම්පත් අපිට මතකයි අපි පුංචි කාලේදී අපි කොච්චර කැමතුණත් පිළිජාති කන්න එපා කියලා බය කරලා තිබුණේ ඔය දෙයියන් ලෙඩ හැදෙන්නේ. අපි කටකට ගත්තේ නැහැ බය කරා අපි. අන්න එතකොට තියෙනවා වගකීමක් වැඩිහිටියන්ගේ. ඒක සමාජයට වැටෙන. සමාජයෙන් මේ දේ මේ රෝගියාට දුන්නද කියන කාරණේ. ඒකට මාධ්‍ය වග කියන්න ඕනේ. රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සමාජයේ බලපෑම් කණ්ඩායම් ප්‍රෙෂර් ගෲප්ස් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. මේ ප්‍රෙෂර් ගෲප්ස් මොනවද කරන්නේ මේ කාලෙදි කියන්නේ සම්පත්? එතින්දී අපිට ඒවටම මේ චෝදනාව දීලා නිකන් ඉන්න බෑ. ඒකට වන පිළිබඳව දැන් අපි දැක්කා ලංකාවට සුනාමි ව්‍යසනයේ පැමිණිච්ච වෙලාවේ ලංකාවේ ඉඳපු සියලු ස්වේච්ඡා සංවිධාන නැගිටලා මේකවල ලොකු සමාජීය මෙහෙවරක් කරා. මේ වෙලාවේ අපිට තියෙන බරපතල ගැටලුවක් තියෙනවා මේක බොහොමයක් සංවිධාන ඉතාම නිහඬයි. නේද? කිසිදු ඒ කියන්නේ සමාජීය වශයෙන් ඔවුන්ගෙන් ඉටු කාර්යභාරය ගැන ගැටලුවක් කරනවා කියන ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ වගේ මේ හෘදේ ටීවී නාලිකාව හරහා මේ කරන මේ වැඩසටහන හරහා අපි බලමු මෙන්න මේ කියපු හොඳ මාතෘකාවක් අපි ගත්තේ රෝගියාගේ කාර්යභාරය මොකක්ද කියන කාරණා. තමන් ප්‍රවේශම් වීමත් එක්කම තමන්ගේ අතිශය ආදරවන්තයින්ට හිතවත් අයට තමයි ඊළඟට ඕ වෙන්නේ. අපි ඉන්නේ ගෙවල් වල. සමාජෙම සත්තු වුණාට අපි ඉන්නේ ගෙවල් වල. මේ බිත්ති හතරට කොටු වෙලා ඉන්නේ. මොනවා හරලා මම කොරෝනා රෝගයෙන් මිය ගියොත් අනිවාර්යෙන් මගේ බිරිඳ, මගේ දරුවෝ, දරුවන්ගේ පාසල් වල මිත්‍රයෝ වෙන්න පුළුවන්. නැත්නම් අපේ ඥාතින් අසල්වැසියෝ මේ සියලුම දෙනා මගේ අතිශය හිතවත් පිරිස. රෝගියා දැනගන්න ඕනේ ඊළඟට මම දෙන්නේ මේක මෙයාට කියලා. ඕක අපි දැක්කනේ සම්පත්. මේක වැරදි පූර්වදර්ශයක් නොවේවා කියලා අපි හිතමු. අපිට මතකයි වතාවක් දකුණු පළාතේ ප්‍රදේශයකින් සම්පත් වාර්තා වුණා පිටරට ගිහිල්ලා ආපු තරුණයෙක්ට ඒඩ්ස් බෝ වෙලා. මේ තරුණයෙක්ගේ අතේ තිබිලා තරඹුඩ ගණිතය අහුණා මොනවද මේ කටු වගේක්. එයා විකෘති මාසෙකින් ඉන්නේ දැන්. ඇයි එයා දන්නව ඒඩ්ස් රෝගය නිසා මේ යනවා කියලා. වර්තමානයේදී බෙහෙත් හොයාගෙන ගොඩාක් එක පාලනය වෙලා තියෙන්නේ මේ වෛද්‍ය කළමනාකරන තත්ත්වත් එක්ක. මෙයා කියලා තිබුණා මම දැන් මැරෙන්න ඉන්නේ. මට අහුවෙන එක්කනට මම මේකෙන් ඇනලා මරන්න ඕන මට. මෙතෙන්ට ගිහිල්ලා තියන්නේ මේ පුද්ගලයා. අන්නේ තත්ත්වෙත් එක්ක සම්පත් හරි නරක තත්ත්වයක් තියෙනවා. PCR පරීක්ෂණේ පොසිටිව් වුණාට පස්සේ ඒ පුද්ගලයාට සම්පත් කිව්වා වගේම කරන්න ඕන කාරණේ මොකද්ද කියන කාරණේ අපි යට හරියට පැහැදිලිව දීලාද අපි මේ කතා කරන්නේ. ඒක නිසා එයාගේ පැත්තෙන් අපේ සමාජ කාර්යභාරයක් වෙලා නැහැ කියන මතයක අපි ඉන්නේ. අසරණ මිනිස්සුන්ට දෙඩේ හැදුනා. එයා මොකද්ද හිතන්නේ? මම මැරුණොත් මගේ දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ. දරුවන්ට උගන්වන්න ඕනේ. මතකනේ අපි කතා කරා කවුරු හරි කිව්ව කතාවක් සම්පත් මේ මෑතක එයා බලද්දි ඔබ තමයි මේ ප්‍රශ්න මේ කාරණේ මතු කරේ. සමහර ලාකට ගෙදර තිබිච්ච කැටේවත් සල්ලි ඉතුරු වෙලා නැහැ. එතකොට රෝගියා මොකද්ද හිතන්නේ? මං විතරක් ඇයි මැරෙන්නේ කියන කාරණයකට එනවා. හැබැයි බෞද්ධ දර්ශනය යනුව මහ විශාල යහ ධර්මයක් තියච්ච රටක් විදියට මේ දේ කළ යුතුද? මේ දේ රෝගියගෙන් එන්නේ කියන කාරණයක් අපි කතා කරනවා. වසන්ත මහතා දැන් එක අතකින් ඔබතුමා ගුරුවරයෙක්. දැන් ගුරුවරු කියලා කියන්නේ මේ සංස්කෘතිය පවරලා දෙන අයනේ. එතකොට අපේ සංස්කෘතිය තුළ තමයි මේ ආකල්ප මේ බොහෝ දේවල් තියෙන්නේ. දැන් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට මේ අපි ලංකාවේ බහුතරයක් බෞද්ධ ජනතාව ඉන්නේ. අන්‍යාගමික පිරිසුත් ඉන්නවා. ඒ සියලු දෙනාගේම මේ සදාචාර සංවර්ධනයට ගොඩාක් දුරට මේ ආගම ධර්මයේ බලපානවා. ඒත් එක්කම අපි දැකලා තියෙන දෙයක් තමයි දැන් පන්සල් වල සමහර තැන්වල අපි දැකලා තියෙනවා මේ පහන් දැල්වන්න එපා කියලා බෝඩ් ටිකක් ගහලා තියෙනවා. සමහර වෙලාවට අකුරු කියවන්න පුළුවන් කියලා අපිට හිතෙන ඒ පිරිස් ගිහිල්ලා ඒ තැන පහන් දැල්වනවා. සමහර වෙලාවට හාමුදුරුවෝ ඇවිල්ලා මේ සමහරට පිටට තට්ටු කරලා කියන්නේ නෝ මහත්තයෝ ওই වැඩේ උතන කරන්න එපා පේන්නේ නැද්ද බෝඩ් ටිකක් තියෙනවා. හාමුදුරනේ දැන් තමයි දැක්කේ කියලා ඉවර. ඒක නිහිල්ල වෙන තැනකින් තියෙනවා. ඉතින් දැන් ඔබතුමා දැන් මේ අර මුලින් මතු කරපු කාරණාවට සම්බන්ධයි දැන් විශේෂ අවධානයට කියලා ගහලා මේ බෝඩ් ටිකක් ගහලා තියෙනවා. දැන් සමහර වෙලාවට මේ බෝඩ් එක මේ පිරිස නොදැක්කා වෙන්න බැරිද? ඒ ওই විදිහටම. ඔව් ඇත්තටම දැන් මේ අපිට සම්පත් මාත්‍යා දැන් අපිට ওই අධ්‍යාපනය කියන කාරණේත් එක්කත් මම ඔතෙන්ට එන්නම් මේ අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ අපි අධ්‍යාපනය ලබන්නේ විභාග කේන්ද්‍රික ක්‍රමයක් එක්ක යන්නේ දැන් මේකත් එක්කම ළමයාට තියෙන අර ගුණධර්ම පැත්ත කියන එක විශේෂයෙන් දැන් ජපානය ගත්තොත් ඒ වගේ දියුණු රටවල අපි සාමාන්‍යයෙන් ගත්තොත් නෝර්වේ වගේ අධ්‍යාපනය හොඳයි පින්ලන්තේ හොඳයි මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඒ මුලින්ම කරන්නේ තමන්ගේ ශරීර කෘත්‍ය කරන තැන ඉඳලා ඒ අධ්‍යාපන රටා එහෙම උගන්වගෙන ආවා විදේශීය රටවල්. හැබැයි අපිත් උගන්වගෙන එනවා.
හැබැයි ඔබ කියන තැනීම තමයි සාක්ෂරතාවය හොඳින් තිබුණාට අර වැසිකිලි තොරේ වතුර ගහන්න කියලා ලියන්න මට්ටමට එන්නේ. එතකොට අපි මොකක්ද ඉගෙන ගත්තේ? මේ හැම කෙනෙක්ම පාසල් ගියා. හැම කෙනෙක්ම පාසල් ගියා අර විදියටම බුදු පිළිම යටින් කාස් තියලා යනවා. මම දැක එක තැනක කිව්වන රජසැප ඇතහැරිය මට මේ පොට්ට කාසි මොකටද කියලා. ඉතින් ඒ කියන්නේ දැන් ඒක මේ මූණ පොතේ මාදුටුයි. එතකොට දැන් ඒකට ගොඩක් දුරට බලපාන්නේ මේ කවුරු හරි එක්කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි අනිත් සියලුම දෙනා අන්දානුකරණයෙන් අර ඒ පාර ඒ ඇත්ත එක කරන්නේ. ඉසුරුමුණිය. ওই විදියට මම දැක්ක ඉසුරුමුණිය. ඉසුරුමුණියේ අර තියෙන අස්වාරෝහකයා උඩ ඉන්නේ යට තියෙන තැන කාච් වීසි කරලා තියෙනවා. ඉතින් ඇත්තරම ඒ කාර්ය අර මේ දිරලා ගිහිල්ලා වතුරට මුව වෙලා මල කඩ කාලා මහ විශාල පරිසරහානියක් සිද්ධ වෙනවා. එතකොට සමහර තැන්වලට අපි ඇත්තටම අපේ ජනතාවට අධ්‍යාපනයේ ඇතුලේ තියෙන හිඩස මේකේ හොඳට පේනවා. එකක් අපි එක පැත්තකින් අපේ කුළුණු වල එක තැන. අපි නිපුණතාව කියවට අපේ එක නිපුණතාවයක් දිනු වෙලා නැහැ. ඒක තමයි සංවේදීකම. අනිකාගේ දුකේදී අපි සහකම්පනයක් ඇති වෙන එක. ඇත්තටම සහකම්පනයක් නැතිවීම නිසා තමයි අපි ඒ gedara ඉන්න කෙනාට අර වගේ හිතෙන්නේ. දරුවට හිතෙනවන මහා සමාජයට කොහොම හිතෙන්නේ. හැබැයි අපිට රෝගිය බොනොවි බේර ගන්න නම් අපිට තියෙන වගකීම් සංස්කෘතිය පවරා දෙන්න ඕන අපි. අපේ පාසල් මට්ටමෙත් ඒක කරන්න වෙනවා. හැබැයි අපි අධ්‍යාපනයේ දැන් ඔන්ලයින් උගන්වන්නේ විෂය කරුණු. හැබැයි ඔන්ලයින් මේ වෙනකොට උගන්වන්න ඕන මොනවද? ඔන්න දැන් මටත් තේරෙන එකක් තමයි දැන් ඔන්ලයින් වල දැන් අපි උගන්වන්න ඕන මොනවද? මේ වෙනකොට උගන්වන්න වෙන්නේ ආයෙත් මුල් ශ්‍රේණිය උගන්වපු ටික ජනතාවට උගන්වන්න. අම්මයි තාත්තයිත් වාඩි වෙන්න කියලා එයාලට කියන්න වෙන්නේ කරුණාකර දැත් සෝදා. මේ ඔය වසංගත රෝගීන්ගේ උෂ්ණ කාලේ. අඹ හැදෙන කාලෙට ඇස් ලෙඩ හැදෙනවා. ජම්බු තියෙන කාලෙට ඇස් ලෙඩ හැදෙනවා. ඒ කාලේ අපි වැඩිහිටියෝගේ වතුර බීපන් වැඩියෙන් කියලා. දැන් වෛද්‍යවරු දැන් කියනනම් අපිට කියන මෙච්චර ලීටර් ප්‍රමාණයක් වතුර බොන්න කියලා. එතකොට මේ වැහි කාලෙට උණු වතුර බොන්න කියනයි වතුර බොර වෙලා ඇති ලිංග වල වතුර බොර වෙලා ඉතින් මම කියන්නේ අපිට කියලා දෙන්න ඕන කර්ම මම කියන්නේ ඊ-එඩියුකේෂන් එකේ මේ මොහොතේ උගන්වන්න ඕන ආයි ගණිත පාඩමක් නෙමෙයි කියලා මට හිතෙනවා. ඔව් ඇත්තටම මේ වසන්ත මහත්මයා දැන් දැන් මේ කියන කාරණාවත් එක්ක බැලුවහම දැන් අපි හැමදාම උගන්වන ගණිතය උගන්වනවා විද්‍යාව උගන්වනවා ඇත්තටම මේ කාලය තුල මේ ඉගැන්වීම් ක්‍රමය හරහා අපි මේ සාම්ප්‍රදායික විෂයන් ටිකම නැවත උගන්වනවද මේ කාලය තුල මම කියන්නේ මේ සාමාන්‍ය අවුරුදු පුරාවටම එහෙම නැත්නම් මුළු වසර ගණනාවක් පුරාවට නෙවෙයි මේ කාලය තුල මේ ජනතාවට ලබා දිය යුතු දැනුම ලබා දෙන්න. එහෙම නැත්නම් සමාජයේ දැනුවත් කිරීමේ වගකීම බාහිර වින්න කොටස් මගහැරලා නේද මේ කියන විදිහට. මේ හොඳ කාරණයක් මතු කරේ. අපිට කියලා කියන්නේ සම්පත් ලර්නින් නැත්නම් දැනීම කියන කාර්ය මේ තාක්ෂණ යුගයේ උපරිම නෙමෙයි. මේ උපරිමයේ අපි ඉන්නේ තාක්ෂණ යුගයේ අපිට දැන් දැනන මට්ටමේට අපගේ රටකට. ඒක හරහා දෙන්න ඕන කරන්නේ අර යහපුරුදු ඇවිල්ලා දැන් අපි පරිණාමය ගත්තොත් වැඩි යුගයේ නෙමෙයි අපි ඉතිහාසෙ ගියොත් එහෙම මේ නියන්තර මානවකගේ වගේ කාලෙම ඊට පස්සේ ඇවිල්ලා ඉන්දීර යුගයේ, ගොවි යුගයේ, කාර්මික යුගයේ, තාක්ෂණ යුගයේ ඔහොම නෙන්නේ. අපි අධ්‍යාපන ක්‍රමෙත් එහෙම පරිණාම වුණා කියලා අපි හිතුවොත් මේ ලර්නින් කියන කාලය කියලා කියන අපි උපරිම යනවා. මේ කාලෙදි මේව දෙන්න ඕන වෙන්නේ නැහැ. මේ කාලෙදි අර ඒවා යාපු හොඳ දේවල් ටික එකතු කරලා බලලා අර බොහොම ප්‍රඥා සම්පන්න මිනිස්සෙක් හදන එකනේ කරන්න ඕන වෙන්නේ. එතකොට ඒ දේ අපේ දරුවන්ගේ අතින් වෙන්නේ නැත්තම් ඒක දෙන අයගේ අතින් වෙන්නේ නැත්තම් ඒ පොතේ අඩුවක් තිබුණා අපිට මේ ගත්ත දේ ළමයි ටික ගත්තද කියන කාරණේ. අපි ඉගෙනුවා, පෙන්නුවා. ඒක ගත්ත දේවලු. ඒ කියන්නේ මම ප්‍රවාහක අහන්නේ දැන් කෝච්චියේ පෙට්ටි ටික කොච්චර අලුත් වුණත් ඇංජිම කරන්න නම් ප්‍රශ්නයක් තියෙනවා නේද? එහෙමනම් අපි ආයි හරින්න ඕන කොතෙන්ද? වැඩි හිටියෝ විදිහට බලන්න ඕනේ. අපි මේ දෙන දැනීමේ අපි මේ දෙන අධ්‍යාපනයේ රටාවේ අපි ඇතුලේ මොනවද අපි දෙන්නේ කියන කාරණේ ගැන. එතකොට හොඳ කාරණයක් වතුණා දියුණුවයි කියලා කියන සංස්කෘතික රටවල මොනවද දෙන්නේ? සම්පත් අපි හැමදාමත් කතා කරා මේ හෘදේ රූපවාහිනී නාලිකාවෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ දරුවට දෙන්නේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය ගැන. හොඳ දේවල් ගැන. වැඩි හිටියන්ට සැලකීමෙන් පටන් අරගෙන මහා ගොඩක් දේවල් අපේ තිබුණා. අපේ ඉස්සර මොනවද ඉගෙනන්නේ අපේ සමාජෙ? මහලුකුට අකුරු බෑ අපේ ආත්තම්මල මුත්තලට. ආච්චිලා සිල්ට අකුරු බෑ ගොඩක්. ඒගොල්ලන්ට පරිගණක දන්නේ නැහැ ඒගොල්ලෝ. අකුරු ලියන්න බෑ කනස්සන ගැහුවා. හැබැයි ඒගොල්ලෝ මහ විශාල අවබෝධයක් වෙන සමාජ යුතුයකම් ගැන. විරලු ගෙඩිය කැඩුවා කැලි 8කට කඩලා කෑවේ. අද කාලේක තියෙනවද මේ ඊ ලර්නින් කරන දරුවන්ගේ අතර මොකක්ද තියෙන තරහේ තියෙන්නේ එතන.
අනිත් එක්කෙනාට පේන්න තියෙන ඉබාට ලියන්න. අනිත් කෙනාගේ බඩගින්න තේරෙන්නේ නැහැ. තනියම කනවා හංගගෙන. මේ තත්ත්වෙ තිබුණේ නැහැ සම්පත් පුංචි කාලේ මේ ගොඩක් තැන්වල මේ අපි ගියපු ඉස්කෝල වල පාන එක තිබුණේ නැහැ. වර්තමානයේ අපි දරුවෝ කියන්නේ රුතුමන් කියන්නේ දැන් මේ අපි අධ්‍යාපන දැන් ගත්තොත් එහෙම 94ක විතර සාක්ෂරතාවයක් තියෙනවා. මේ සාක්ෂරතාවයත් එක්ක බැලුවහම අපි අධ්‍යාපනයේ උච්චතම අවස්ථාවට පැමිණලා තියෙනවා. නමුත් ඉගැන්විය යුතු දේද අපි උගන්වලා තියෙන කියලා ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවක් තියෙනවා. තරණි වැඩි කරලා ළමයි මනුෂ්‍යත්වය උගන්වලා නැහැ. මහා ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට සම්පත් මහත්තයා දැන් අපි දන්නවා යම් කිසි අපි පුරුද්දක් එක දිගට කරගෙන යනවා නම් ඒක අපට ආකල්පයක් වෙනවා. ආකල්ප වෙනසකට එන්න පුළුවන්. අපිට මේකෙදී ඇත්තටම මේ වැඩිහිටි අපි ගාව ඉන්න වැඩිහිටි පිරිසක් ඉන්නවා වැඩි මේ වෙනකොට ලංකාවේ මේ මහ බැංකු වාර්තාංගව ලොකු වැඩිහිටි ප්‍රමාණයක් අපේ නිවස් වල ඉන්නවා. ඒ කියන්නේ යැපෙන්නවා. ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සමාජ වගකීමක්. ඒ වගේම මේ දැන් අපිට හැබැයි වැඩිහිටි නිවාස ගන්නත් පරිවේගගෙන යනවා. ඔව් අන්න ඒකත් ඒක තමයි. දැන් ඇත්තටම වැඩිහිටි නෑ. දැන් මේ රෝගයේ තත්ත්වයේ ඇතුලේ අපිට හොඳ පාඩමක් කියලා දෙනවා. හොඳ පාඩමක් කියලා. එක පැත්තකින් අර වැඩිහිටි නිවාස වැඩි වෙනවත් එක්කම වැඩිහිටි නිවාස වලට මේ ගියොත් පාරට අම්මා හැම ගෙනත් දාලා ත්‍රිවිල් එකකින් ගිහිපුත් පුතාලා හිටියා. මම දැක්කා තාත්තා කෙනෙක් දැන් ඒ වගේම විශේෂයෙන් යාචක වෘත්තියට යොමු වෙච්ච ගී කියමින් තමන්ගේ වෘත්තිය රැකගන්න දුව ගාවට විතරයි හොයන්නේ තාත්තා. හැබැයි එතකොට දැන් ඒ තාත්තත් මේ සමාජ කෙනෙක්. ඒ දරුවෝට උගන්වපු තාත්තා කෙනෙක්. ඒකට අපිට ආපහු මේ කියන සංස්කෘතියේ තියෙන අපි දැන් මේ තැන්වල ඉඳගෙනම අපි එළ සංස්කෘතිය කතා කරේ. ඇත්තටම අපි නැවත මේ අපේ ප්‍රේක්ෂකෝ වෙනුත් අපි අහන්නේ අපි හෙළ සංස්කෘතිය වැඩසටහන මෙච්චර වැඩසටහන් ප්‍රමාණයක් කරා. අපිට ඊටාම දැනෙන්න දැන් අපිට දැනෙනවා ඒක තවත් වැඩි කරන්න ඕනේ. එතන මේ පොඩි බාධා කරilla. මේකට වග කියන්න ඕන පිරිස් සමාජෙ නිකන් කියන වචනේ හොඳද කියලා මට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ තාම අවදි වෙලා වැඩේ පටන් ගත්තේ නැතිකම නෙමෙයි වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වෙන මහත්මයා මේ දැන් මට තියෙන ගැටලුව තමයි මේ මතුවෙන තර්කත් එක්ක ඔක්කොම එක බැලුවෙන් පස්සේ මේ සමාජයේ සැබවින්ම වගකීම් යුතු කියලා කොටසක් ඉන්නවා. දැන් වැඩි අපි කතා කරන දරුවෝන්ගේ වැරදි. හැබැයි මේ දරුවෝ ඉබේ මේ සමාජය තුළ ජාතක වෙලා නැහැනේ. ඒකට වැඩිහිටි කොටසක් ඉන්නවා. ඒතකොට මේ වැඩිහිටි කොටස තමන්ගේ සමාජ වගකීම පැහැර හැරීම නේද මේ අපි වර්තමානයේ විතර වැඩිහිටි විතරක් නෙමෙයි මෙතන පැහැදිලිව කිව්වා. අධ්‍යාපනය දෙන ගුරුවරු වගේ කියනවා මේකට. දෙමාපිය විතර අපි වගේ කියනවා. සමාජ මාධ්‍ය වගේ කියන්න ඕනේ. ඊළඟට තව ඉන්න බලපෑම් කණ්ඩායමක් මුලින් කතා කරා. විධායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණය කියලා කියන්නේ නිල ආයතන. මේකට පරිබාහිරව මහ විශාල තව ප්‍රමාණයක් තියෙනවා. ඔබතුන් නිතර මතක් කරා කුළුණු ගැන. ස්වේච්ඡා සංවිධාන මේ කුළුණු සමබරව නොහිටියොත් මේ සමාජයක් ගොඩනැගෙන්නේ නැහැ. එක කුළුණක් ඉස්සුනොත් මොකද වෙන්නේ? විධායකයේ ව්‍යවස්ථාදායකයේ ඉස්සුනොත් අනිත් ඒවා ටික කඩන් යනවා. බර මේ අසමතුලිත වෙනවා. ඒක නිසා මේ සමාජයට ක්‍රමානුකූලව සිද්ධ වෙගෙන යන වෙන්නේ මේ දේ. මේක අපි අනිවාර්යයෙන්ම නවතාලිය යුතුමයි. රටක් දියුණුව කියලා කියන්නේ භෞතිකව වෙන හයිවේ ගන්න, එයාපෝට් ගන්න, වරායවල් ගන්න, ඒ ටික විතරක් නෙමෙයි. තට්ටු උස ගොඩනැගිලි ගන්න විතරක් නෙමෙයි. අපි දැක්කා මේ ලෝකේ ඒ වගේ මහ විශාල භෞතික දියුණුවක් ලැබපු තැන්වල සමාජ සාරධර්ම ධර්ම හොදපාලුවට ලක් කරලා. අපි ඒ තත්ත්වේ තාමත් ඒ තත්ත්වෙට ඇවිල්ලා නැහැ. ඉක්පන් මේ කොවිඩ් විතරක් නෙමෙයි. තව ඉස්සරහට එන ඕනෑම වසංගතයක සම්පත් අපිට මේ වගාවෙන් විතරක් කරලා මේ පොඩ යන්න පුළුවන් වේද කියන කාරණේ ගැටලුවක් තමයි. ඇත්තටම අපි කෙටි විවේකයක් ලබා ගන්න සූදානම් වෙන්නේ අපේ වැඩසටහනේ. අද දවසේ හරිදී ටීවී නාලිකාවේ අපි අපේ මේ වටිනා කාලය ඔබ වෙනුවෙන් වෙන් කරන්න විශේෂයෙන්ම ඔබේ හඬ මේ අපි සමාජය තුළ මතු කරන්නේ ඔබගේ පාර්ශවයේ ඉඳගෙන තමයි අපි අද දවසේ කතා කරන්නේ. ඔබගේ හඬයි අද දවසේ අපි ජාතියට ආමන්ත්‍රණය කරන්නේ, සමස්ත ලෝකයට ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා වෙන ඔබටත් පුළුවන් ඔබේ වටිනා අදහස් අපට ලියා එවන්න අපේ ලිපිනේ හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩ මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපේ දුරකථන අංකය 077යි 321යි 39යි 66. එවනම් කෙටි විරාමයකින් අනතුරුව නැවතත් හමුවෙමු. නැවතත් හරිදේ ටීවී නාලිකාවේ අපි අපේ සාකච්ඡාවත් එක්ක එකතු වෙනවා. අපි අද දවසේ සාකච්ඡාවට වාජනය කරන්නේ මේ නොමැරි ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණාව. විශේෂයෙන්ම වර්තමානයේ රට තුල උද්ගත වෙලා තියෙන COVID-19 එහෙම නැත්නම් නව කොරෝනා වෛරස් තත්ත්වයේ තුල මේ වෛරසය ආසාදනය වීමත් යම් මේකින් ආසාදනය වුවොත් ඒ ආසාදනය තුල කොහොමද අපි ආරක්ෂා වෙන්නේ? එහෙම නැත්නම් ඒ ආසාදනය වීම වළක්වා ගන්න කොහොමද කියන කාරණාව තමයි අපි අද දවසේ සාකච්ඡාවට වාදනය කරන්නේ. මේ කාරණාවේදී අපි කතා කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක මතිමතාන්තර නෙවෙයි. අපි කතා කරන්නේ සාමාන්‍ය ජනතාව විදියට ඔබේ පාර්ශවයේ ඉඳගෙන ඔබ විසින් කළ යුතු කාරණා. ඔබගේ යෝජනා අපිට හැඟෙනවා ඔබට මෙන්න මේ විදිහේ යෝජනාවන් වඩා සාධනීය වේවි. වඩා
වටීවි ඒ දේවල් අපිට නිරෝගීභාවය ආරක්ෂා කරගන්නට. වන්දනා මහත්මයා දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් ගම්වල විශේෂයෙන්ම ලංකාවේ තාමත් ග්‍රාමීය ප්‍රජාව තමයි 74% විතර වගේ ඉන්නේ. ඉතින් මේ ග්‍රාමීය ප්‍රජාව බහුල රටක මේ වඩාත්ම වැදගත් වෙන්නේ ජනතාවට බුද්ධිය ලබා දෙන්න. එහෙම නැත්නම් ජනතාව දැනුම්වත් කිරීම තුළින් අපිට බොහෝ දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි දකිනවා මෑත කාලේනව සමාජෙහිම දැනුම්වත් කිරීමක් නැහැ මේ පිළිබඳව. අපි දන්නවා ගම්වල තියෙනවා ග්‍රාම සංවර්ධන සමිති තියෙනවා, මරණාධාර සමිති තියෙනවා, සුබසාධක සමිති තියෙනවා. එතන හැම ගමකම අඩුම ගානේ මේ වගේ ස්වේච්ඡා සංවිධාන, ඒ වගේම රාජ්‍ය නෝර සංවිධාන මේ විදිහේ බොහෝ දේවල් ගම් තුල තියෙනවා. හැබැයි මේ එකකවත් අපි ක්‍රියාකාරීත්වය දකින්නේ නැහැ. සම්පත් ඒකත් හොඳ කාරණයක් අපිට කතා කරන්න. උදාහරණයක් ගන්න සම්පත් 2004 අවුරුද්දේ සුනාමි වැසනේ. ඒකත් එක්ක කොච්චර සංඛ්‍යාවක් රාජ්‍ය නොවන සංවිධාන වගේම අපේ මේ ස්වේච්ඡා සංවිධාන උඩට මතු වුණාද? ලංකාවේ කිසිම කෙනෙක් සුනාමියෙන් මිය ගියේ නැහැ කුසගින්නේ. ලක්ෂ ගණනක් මිනිස්සු අවතැන් වුණා. කිසි කෙනෙක් බඩගින්නේ මැරුණේ නැහැ සම්පත්. ඒ වගේ තමයි ලෙඩ රෝග වලින් මැරුණෙත් නැහැ. සුනාමි වැසනට රුජුව ගුදුරු වුණා නම් ඒ පුද්ගලයා මිය ගියා. ඒක අවාසනාව ඒගොල්ලන්ගේ. නමුත් ඇමරිකාවේ කැට්‍රිනා සුලිසුලගෙන් ඒ කාලෙම ආපු මාස 6කට පස්සේ පවුල් කීපයක් මේ බේර ගන්න පුළුවන් වුණේ ඇමරිකානු රජයට. ඒ කාලේ ඒක කතා වුණා. ලංකාව වගේ දුප්පත් රටක් කියලා කිව්වේ ඒ කාලේ. මේ වගේ කරන්න පුළුවන්කම තියෙන මිනිස්සුන්ගේ තිබිච්ච එකමුතුකම. මිනිස්සුන්ගේ තිබිච්ච කැමැත්තෙන් වැඩ කිරීම, ස්වේච්ඡාවෙන් වැඩ කිරීමේ ප්‍රවණතාවය නැත්තම් ඒ හැකියාව ශක්තිය. සම්පත් මේ වතාවේදී ඔබ කිව්වා වගේ මේ අපි කතා කරන මාතෘකාවත් එක්ක මේව නිහඬ වෙලා ඉන්නේයි කියන කාරණේ ගැනත් හොයන්න ඕනේ අපි. ඒක වෙනම කාරණයක්. නමුත් අපි කතා කරන මාතෘකාවට අදාළ වෙන හින්දා අපි අද කතා කර යුතු වන්නේ නැහැ කියලා මා හිතනවා. ඒකට වෙලාව නාස්ති කිරීමක් වෙනවා. මේ සංවිධාන මේ විදියට ඉන්නත් කාරණා බලපාලාදී නමුත් දැන් හරියට පටන් ගන්න ඕනේ මෙතන. මොනවද කරන්න ඕන? කරන්න ඕන. මහා ගොඩක් දේවල් තියෙනවා සම්පත් කරන්න. පළවෙනි කාර්යය තමයි දැනුවත් කිරීම. ඔබ අපි කතා කරා මේ තාක්ෂණයේ ඔස්සේ ගොඩක් දේවල් යද්දිත් මේ අපිට කියන්න තව ගොඩක් දේවල් තියෙනවා මේ දරුවන්ට. දරුවන්ගෙන් පටන් අරගෙන සමාජයට. අපි කතා කරා මෙතෙන්දී මුව ආවරණ ගැන වුණත් අපිට කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සමහත් අතහොදන එක වෙන්න. සමහන් ටිකක් දාලා අතහොද ගන්න එක. මේ මීටරේ පරතරේ තියාගන්න එක. මම දාලා ඉන්න මුව ආවරණයට වඩා අරක වෙනස් නම් දරුවෙකුට කියන්න පුළුවන් ඒක කොහෙන්ද හොයාගත්තේ? මොකද්ද මම කරන්න ඕනේ කොහොයාගන්න? ඒකේ ලෙඩ රෝග බෝවෙන එක අඩු වුණාද? මේ සරල කාරණා ටිකක් සම්පත්. හරියට මේක පටන් ගන්න ඕන මට මතක් වෙනවා සම්පත් මෙතුම කිව්වා අභිවාතක රෝගී ගැන. අහිවාතක රෝගී ගැන බුදුරජාණන් වහන්සේ කාලේදී. ඒ කාලේ වගේ විශාලා මහනුවර දුර්භික්ෂ නැති කරන්න සම්පත් රතන සූත්‍රය දේශනා කරා. මේ මෑතක අපි දැක්කා බොහොම අමාරුවෙන් කොහොම හරි අර ඒ කියන වචනෙන් නැත්නම් සම්පත් මේ වෙලාවදී ඒක හොඳ නෑ අපි කියන්න උඩ බලන් කියලා ගැහුවා වගේ නෝ අපේ සමාජයට. නමුත් බොහොම අමාරුවෙන් කට්ටියක් එකතු වෙලා වුණ දැන් යනවා රතන සූත්‍රය දේශනා කරලා යනවා පාසල්වල. මේ වෙනකල් කාටවත් මතක් වුණේ නෑ මේ සම්පත්. දැන් හරි කවන්නේ පටන් අරගත්තා. ස්වේච්ඡා සංවිධාන 10 ගණනක් තියෙන රටක මේ එක සංවිධානකින් හරි අඩු ගානේ අත්පත්‍රිකාවක් බෙදන්න පුළුවන් නම් මෙතුමා කිව්වා වගේ බෝඩ් එක ගහලා ගියාට පස්සේ ග්‍රාම සේවක මහත්තයා දැනුම් දීමයි මෙන්න මේ ගෙදර මේව තියෙනවා කියලා 119ට කතා කරලා 118ට කතා කරලා 19 යනකොට කතා කරලා මෙන්න මේ ගෙදර එක්කෙනෙක් තාප්පෙන් පයින්නෝ එහෙම කියලා කියනකොට වඩා හොඳ මොකද්ද මේ ගෙදර කට්ටියට කන්න බොන්න නැත්තම් ගිහලා බිත්තියේ එල්ලලා එන එක පාම් භාගයක් පරිප්පු හොද්දක් හදලා ඒ දේ කරන්න ඕන. අන්න ඒකටත් ස්වේච්ඡා සංවිධානයට වගකීමක් තියෙනවා. ග්‍රාම සංවර්ධන සමිති, මරණාධාර සමිති ඊළඟට දැන් මේ මරණාධාර සමිතිය වලට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ නිරෝධායන නීතිය ඇතුලේ පෙට්ටියකුත් නැතුව තමයි ආදාහනය වෙන්නේ. දැන් කොඩි දාන්නේ මොකුත් නැහැ. සාමාන්‍ය මරණාධාර සමිතියක් තියෙන්නේ ප්ලාස්ටික් පුටු ටික ගෑනලා තියලා ටෙට් එකක් ගාලා ඒ කාරණානේ. හැබැයි මේ කාරණාව ඇතුලේ ඒක ඉඩක් නැහැ. ඒක නිසා සම්පත් ආයෙ හිතන්න ඕනේ අපි. ඒ නිසා දැන් මරණාධාර නෙමෙයි ජීවනාධාර සමිති බවට මේවපත් වෙනවා. සම්පත් අපි පටන් ගත්තොත් දැනීම කුසලතාවයේ ආකල්ප කියන කාරණා H3ක් තියෙනවා. මේකට සෞඛ්‍යයත් එක්ක දෙනුනේ H4ක් වෙනවා. අපි H3 කියන කාරණේ ගැන කතා කරොත් දැනීම කුසලතාවයේ ආකල්පයෙන් වඩා ප්‍රබල වෙන ආකල්පය අපි කතා කරා ඒක. මෙන්න මේ ආකල්ප මේ වෙනසකට මේ ස්වේච්ඡා සංවිධාන එකතු නොවුනොත් කොරෝනා වලින් නෙමෙයි අපේ රටේ මීට කොරෝනා නැතුව වෙනින් කාරණයකින් ඉක්මනටම අපි ඇති වෙලා යන්නේ. ඇත්තටම මේ වසන්ත මහත්මයා දැන් මෙතුමා මේ සඳහන් කරපු කාරණාවෙන් අපි තවත් ටිකක් අපිට එහාට යන්න පුළුවන්. මේ සමාජය තුළ මේ වගේ අවස්ථාවක වඩාත්ම වැදගත් වෙන්නේ මේ ජනතාව දැනුවත් කිරීම. ජනතාව දැනුවත් කිරීම අපිට පුළුවන්. අපි තාම දැක්කේ නෑ. දැන් එක්තරා යුගයක් තිබුණා. දැන් ඩෙන්ගු වගේ වසංගතයක් සමාජගත වෙච්ච අවස්ථාවල අපි දැකලා තියෙනවා මේ ලවුඩ් ස්පීකර් එකක් බැඳගෙන ශබ්ද විකාශන යන්ත්‍රයක් බැඳගෙන මේ ගමේ යනවා ප්‍රචාරයක්. මෙන්න මේ ඩෙන්ගු බෝ වෙන්නේ මේ විදිහට. මෙහෙමයි මේක කළමනාකරණය කරගන්න ඕන, පාලනය කරගන්න ඕන කියලා. එහෙම නැත්නම් අත්පත්‍රිකාවක් මුද්‍රණය කළා ඒක ගම පුරාම බෙදා හරිනවා. මේ தත්ත්වය දැක්කේ නෑනේ අපි මේක තුල. සම්පත් මහතානේ දැන්
ඇත්තටම මේ ඊට වඩා බරපතලයි මේක. ඒ කියන්නේ දැන් දැනුවත් වීම කියන එක සම්බන්ධව තියපු බර ප්‍රමාණය මනේ. ඒක ආයික කිසි කතාවක් නෑ. අපි ජනතාවත් ඒක දන්නවා. ඇත්තටම දැනුවත් වෙනවා කියන එක අපි මාධ්‍යෙන් දෙක්කෙත් මේ ප්‍රවෘත්තිවල පස්සේ එහෙම නැත්නම් වෙනත් පුවත්පත් දැන්වීම් වලින් හරි අනිත් ප්‍රතිස්ථාන සියල්ල මේ ඒ ආකාරයෙන්ම ගමන් කරා. හැබැයි මම කියන්නේ දැනුවත් කරන මාධ්‍ය හතරයිනේ තියෙන්නේ. එක්ක මුද්‍රිත මාධ්‍ය, එක්ක විද්‍යුත් මාධ්‍ය, එහෙම නැත්නම් නව මාධ්‍ය. එතකොට දැන් ඔය කියන මාධ්‍ය තුනම සමාජ මාධ්‍ය නව මාධ්‍ය ආකාරයෙන් යනවා. ඒක දැනුවත් වීම, ඒක සමහර ඒවා ඇතුලේ වෙන දැනුවත් වීම කරනවා, දේශපාලන පරිගණීම් සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා ඔබ කියන මේ දැනුවත් කිරීමේ මේ non government organization NGO එමෙන්න රාජ්‍ය නොවන සංස්ථා මේවයි නිහඬභාවය සම්බන්ධව ඇත්තට අපිට කතා කරන්න වෙනවා ගැඹුරින් අපි මාධ්‍යවේදීන් විදිහට අපි කතා නොකරත් කතා කරන්න කෙනෙක් නැති වෙනවා හේතුව ඔවුන් සක්‍රිය වෙන්නේ කොයි වෙලාවෙද එක්ක මැතිවරණයක් ළඟ එහෙම නැත්නම් උවදුරක් ළඟ එහෙම නැත්නම් ජාතීන් දෙකක් අතර ඉද්දී අරගල භූමියක යුද්ධ භූමියකද ඔවුන් ඉන්නවා හැබැයි මේ වෙලාවේ ඔවුන් නිහඬ වෙන්නේ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය පංගු අඩුයි. ඔවුන්ට තියෙන පංගු අඩුයි. එතකොට හැබැයි දැන් අපි තීරණය කරන්න ඕන ජනතාව විදියට අපිට ඔවුන් ආවේ නැහැ දුකේදී. අපිට ඔවුන් අපේ දුකේදී ඔවුන් ආවේ නැහැ. එතකොට ජනතාවගේ පැත්තෙන් පොඩි තියෙන තක්සේරුවක් මොවුන් ඉන්නේ අපට ආදරය කරන්න නෙමෙයි කියන කාරණේ. එතකොට තවත් එකක් තමයි අපි දැක්කා දැන් මේ මං කිව්ව බර ප්‍රමාණය තිව්වමදි කියලා. දැන් ගිය පාර කොරෝනා අපි තියෙන පළවෙනි එකයි. දැන් වුහාන් වලින් පටන් ගත්තට පස්සේ අපිට තියෙන බැන්ඩ්විඩ් ඒක ඕතේකනේ අපේ තියෙන පරාසය තියෙනවා. වුහාන් මේ බැන්ඩ්විඩ් කියන. එතකොට දැන් මේ තියෙන පරාසය ඇතුලේ අපි අපේ සිතිවිලි අපේ ක්‍රියාකාරකම් එහෙම නැත්නම් රජයෙන් දක්වන ප්‍රතිචාර මොනවද? සිවිල් සමාජය දක්වන ප්‍රතිචාර මොනවද? ආගමික සංවිධාන දක්වන ප්‍රතිචාරය මොකද්ද? මේ සම්බන්ධව ජනතාවත් හොඳට බලන් ඉන්නවා. ඒ කියන්නේ දැන් මම ජනතාව නම් මම ඇත්තටම හිතන්නේ අපිට දැන් ජනතාව ස්වයංව මම කියන්නේ ජනතාව ස්වයංව විනයක් වෙන්නේ නැහැ. ජනතාව එහෙම ස්වයං ඇතුලේ ඉන්නේ ස්වයං නිරෝධායනය කිව්වට එහෙම ස්වයං වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැති හේතුව ඒ තියපු බර ප්‍රමාණය අර පහන පත්තු කරන්න එපා කියලා ඇඟිල්ලෙන් ඇනලා කියනවා. ඒ බර ප්‍රමාණය අඩුයි. බර ප්‍රමාණය වගකීම කියන කාරණේ දෙකේ ගැටලුවක් නේද ඔය තියෙන්නේ. හරියට හරි. දැන් අපි වගකී යුතු ආයතන දැන් ඔබතුමාලා කියවනේ වග කියන්න ඕන මේකට දැන් ජනතාව එක පැත්තකින් වග කියන්න ඕන රාජ්‍ය එක පැත්තකින් වග කියන්න ඕන මේ දෙගොල්ලම එකතු වෙලා මේ විෂන් නැති කරන්න ඕන. එතකොට අර මේ අපි අර කියපු පොඩි ආයතන මේ නිහඬ වීම ඇතුලේ ජනතාව දැනුවත් කිරීම කාරණේ ඔබ මගෙන් අහන්නේ ජනතාව දැනුවත් කරන්න ඇත්තටම මේ මාධ්‍යවේදීන් විදියට තියෙන ඉද ප්‍රස්තාව. දැන් සෞඛ්‍යාංශනේ දැනුවත් කරේ. සෞඛ්‍යාංශ විතරයි දැනුවත් කරේ. එහෙම නැත්නම් මේ සෞඛ්‍යාංශයේ ඉන්න ප්‍රධානීන් පැහැදිලි කරනවා සංඛ්‍යා ලේඛන ටික විතරයි. හැබැයි ඕන්ට තව බරක් තියන්න තිබුණා. මේ ගම්බින් මට්ටමේ මේක පැතිරෙනවන මේක වළක්ව ගන්න කොහොමද පොඩි එකතු කිරීමක් එකතු කරන්න ඕනේ. මේ මෑතක පටන් ගත්ත අපේ මේ දුරකථනවල ඉබේම යන පොඩි නිවේදනයක්. හැබැයි ගොඩක් ප්‍රමාද වුණා ඒකට. පහුගිය වතාවේදී ඒක දනාකාර පැත්තක් විදියට ඒක හොඳ පැත්තක්. මෙන්න මේව පොඩි සරල දේවල්. බොහොම සරල දේවල් නේ. රින්ග් ටෝන් එක වෙනකොට අපට ආවේ අපිට දැන් මැසේජ් එකක් එනවා. ඒකදී ඒත් එක්කම මම දැනගෙන කිව්වෙත් දැන් මේ තවත් කාරණාවක් තියෙන. ඒ තමයි මේ අපේ ප්‍රජා වෛද්‍යවරු කියලා කොටසක් සමාජය තුල ඉන්නවානේ. ඕන්ගේ ක්‍රියාකාරීත්වයත් එතරම් අපි මේ කාරණාවෙදි දැක්කේ නැහැ නේද? එහෙම එකක් තියෙනවා. ඇත්තටම මේ දැන් ප්‍රජා වෛද්‍ය කියන ඒ ශාස්ත්‍රය තුළ වුන් ගොඩක් දුරට ප්‍රජාව අතරට ගිහිල්ලා ප්‍රජාවගේ හැඟීම් දැනීම අවබෝධ කරගෙන එහෙම වැඩ කරන කොටසක් නේ. හැබැයි වුන්ගේ ලොකු ක්‍රියාකාරීත්වයක් මේක තුළ දැක්කේ නැහැ. වගකීම වගවීම කියන දෙක පටලැවිලා දැන් තියෙන මිනිස්සුන්ට. මොකද්ද තමන්ගේ වගකීම රෝගියෙක් විදියට සමාජ විදියට මොකද්ද වගකීම කියන එක අවබෝධ කරගෙනත් නැහැ. වගවීම කාටද තියෙන්නේ? මම කාටද වග කියන්නේ? අර අපි මුලින් කතා කරානේ රෝගියා දැනගන්නට ඕනේ අර ඉස්සර අපි මලගෙවල් වල ගිහිල්ලා ආවට පස්සේ ආච්චිලා සීයා අම්මා තාත්තලා කියනවා ඇඳුම් ටික එළියෙන් තියලා එළියෙන් නාලා දෙහි බෑයක් ඔළුවේ ගාගෙන අඩුගානේ නාන්න බැර නම් රැ වෙලා නම් දෙහි බෑයක් ඔළුවේ ගාගෙන අතේ පයේ දෙහි ටික ගාගෙන එන්න ඕන ගියදරට සමහරලාදී අපිට මතකයි පුංචි කාලේදී ඇඳුම් සේරම උනා දැම්මට පස්සේ අපි සමහරලාකදී කරවලේ හින්න ගැටලුවකුත් නැහැ සහෝදර සහෝදරයෝ හූ කියද්දි කාමරේට පැනලා ඉවරලා ඇඳුමක් ඇඳගත්තේ
එහෙම විනයක් අපේ ළඟ තිබුණා. මේකත් ඒ වගේම කාරණයක් නේ. මලගෙවලත් විස බීජ තියෙනවා. මේකත් ඒ වගේම විස බීජ තියෙන කාරණයක්. මේ වගේ තත්ත්වයකට මුලදී අපි ආවා. නමුත් අවාසනාවකට දෙවනි මේ කොරෝනා රැල්ලත් එක්ක ඒක කෙරෙනවද? මුලදී සම්පත් අපිට මතකයි අපි මේ කාර්යාලයට ගිහිල්ලා ආවට පස්සේ ගේ ඒතකොට එන්න දුන්නේ නැහැ. ගේට්ටුවෙන් හිමීට ගිහිල්ලා වැඩි සද්ද කරන්නේ තෝ පොඩි කට්ටිය ළඟට එනවනම් නාලා සේරම කරලා ඇඳුම් ටික දීලා තුවාය උසාගෙන යාවේ. ඇවිල්ලි වල වාෂ්ප ටිකක් කලලා මහා එක යුද්ධයක් කරන්නේ අපි මුල් කාලේ. දැන් ඒක වෙනවද කියන කාරණේ කරා. ඇත්තටම මේ වයිදී ප්‍රධාන වශයෙන්ම බලපාලා දුන්නේ පහුගිය කාලවකවාන ඇතුළත මේ අර මේක වග කිව යුතු ආයතන වල හැසිරීම් යම් මට්ටමකින් බලපෑම මෙහි තියෙන බලපෑමේ තීව්‍රතාවය අඩු වෙන්නට. ඒකෝට මිනිස්සුන්ට නිකන් හිතනවා අපිත් කමක් නැහැ. මෙහෙම කරාට වෙනද ගත්තට කමක් නැහැ. ළඟට ගියාට කමක් නැහැ. මොකද සම්පත් ඒක සමාජයේ මේක සමාජයට හොඳට පෙන්වුව මාධ්‍යායතන වල. තන්නේ මාධ්‍යායතන වල කියන්න ඕනේ ඒකයි. ඔවුන්ගේ වගවීම කරා දුන් හරියට. එක්ක මේ දේවල් අපි හිතමු සම්පත් කියන වගේ වග කිව යුතු ආයතන. වග කිව යුතු පුද්ගලයා මේ දේ කරේ නැත්තම්. උදාහරණයක් අවමගුලකදී වෙන්න පුළුවන්. විවාහ උත්සවයක් වෙන්න පුළුවන්. අපි දැක්ක මේ පහුගිය කාලේ VIP ලේබල් ගහගෙන විවාහ උත්සවයක් කරන්න කියලා යන්තම් පොලිසිය කියලා නතර කරා. හැබැයි සමහර තැන්වලදී කරා. සමහර අවමගුල් උත්සව මහා පරිමාණයෙන් කරා. සමහර තැන්වලදී ඒගොල්ලෝ පොලිසිය දාලා පාලනය කරා. මේ වගේ දේවල් මාධ්‍යවලින් හුවා දක්වන අනවශ්‍ය විදියට. නරක දේ පෙන්වන්න හොඳ වෙන්නේ නැහැ සම්පත්. ලෝකේ දිනු හැම රටකම කවදාවත් සමාජයට අවඩක් වෙන දෙයක් පෙන්වන්නේ නැහැ. උදාහරණයක් සීල විහාන කර ගැනීම, ලේ වැగిරෙන සටනක් හෝ කිසිම දෙයක්. ඒ වගේම මොනම හෝ අපි හිතමු සමාජ දූෂණය වෙලාවට ලක් වෙලා හරි එහෙම නැත්නම් සතෙක් පහදින මැරිච්ච මිනිස්සෙක්ගේ මරණයක්වත් පෙන්වන්නේ නැහැ. ලේ ටිකක් පෙන්වන්නේ නැහැ. නමුත් අපේ රටේ අවාසනාව සමහර මාධ්‍ය මේ දේවල් තමයි ඇත්තටම වන්සිර මහත්මයා දැන් අපිට කතා කරන්න වෙලා තියෙනවා නැවතත් මේ සදාචාරය පිළිබඳ. මේ සදාචාරය කියලා ගත්තාම සමස්ත සමාජයේම මේ මාතෘකාවත් එක්ක ඇතුළත් වෙනවා. එතෙන්දී මාධ්‍ය සදාචාරය කියන එක විතරක් වෙන් වෙන්නේ නැහැ. ඒතකොට සමස්ත සදාචාරයේම කැඩිලා බිඳලා සුණු විසුණු වෙලා ගියපු තැනක මාධ්‍ය සදාචාරය විතරක් යහපත් වෙලා ඉතුරු වෙන විදියක් නැහැ නේ. තවත් කාරණාවක් මට මතක කරන්න ඕනේ තමයි මේ අර සුනාමි ව්‍යසනය ආපු වෙලාවේ ඇමරිකාවේ ජනාධිපතිවරයා ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා කියනවා මේ ලංකාව කියලා කියන්නේ හරි පුදුම රටක්. කිලෝමීටරෙන් කිලෝමීටරයට මිනිස්සුන්ට සරණ වෙන්න යහපතක් එහෙම නැත්නම් පිළිසරණක් අවශ්‍ය වෙන අවස්ථාවල යන්න තැනක් තියෙනවා කියලා. බැලුවහම මොකද්ද කියලා මේ හොල බැලුවහම මේ අපේ ආගමික සංස්ථාව. ඒ කියන්නේ පන්සල. දැන් අපේ වර්තමානයේ අපේ භික්ෂුන් වහන්සේලා ලංකාවේ කිලෝමීටරෙන් කිලෝමීටරට පන්සල් තියෙනවානේ. පන්සල් විතරක් නෙමෙයි මුස්ලිම් පල්ලි තියෙනවා, ඒ වගේම කෝවිල් තියෙනවා, ඊට පස්සේ කතෝලික පල්ලි, ක්‍රිස්තියානි පල්ලි මේ වගේ ආගමික අපේ රටේ තාමත් ආගමික සංස්ථාවට කළ හැකි දේ බොහොමයි. හැබැයි අපේ මේ ආගමික සංස්ථාව තුළ ඒ අදහස තාම සමාජගත බව පේන්නේ නැහැ. දැන් අපි වර්තමාන වෙනකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ ස්වාමින්වහන්සේ කෙනෙක් අපේ වැඩිහිටියෙකුට යමක් කිව්වොත් වැඩිහිටියන්නේ පිළිගැනීමේ සම්භාවිතාවය වැඩි වෙන කෙනෙක් කියනවට වඩා. ලොකු බලයක් කියනවා මේ අපේ හාමුදුරුවෝ කිව්වනේ එහෙම කියලා. ඒතකොට මේ ආගමික සංස්ථාවටත් යම් වගකීමක් තියෙනවා නේද වසන්ත මහත්මයා? මේ සම්පත් මහත්මයා දැන් අපිට මම කිව්වේ මේ අපේ සමාජ ආයතන වෙන වෙනම ගත්තොත් සමාජ ආයතන තමන්ගේ කොටස එනකම්ම ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා තුන් සූත්‍රය කියන කම්ම ඉන්න ඕන කියලා තැනක නෙමෙයි. මම කියන්නේ දැන් ආශිර්වාද කිරීමෙන් ඔබට යන්න ඕන දැන් තා චුට්ටක්. ආශිර්වාද කිරීමෙන් ඔබට ආශිර්වාද කරන ගමන්ම ජනතාවට දැනුවත් කරන්න ඕනේ. ඔබ කියන කාරණේ හරි. ගමේ මුල් තැන. ගමට යම්කිසි විධානයක් දෙන්න පුළුවන් හොඳ කේන්ද්‍රීය බලයක් තියෙන තැනක් ගමේ විහාරස්ථානේ. ඒ විහාරස්ථානයේ ගමේ ස්වාමින්වහන්සේලාට පුළුවන් ගම්මින් මට්ටමේ ඉන්න මිනිසුන්ට යම් කිසි දැනුවත් වීමක් කරන්න. ඒක අපි ජනතාව පැත්තෙන් ඉඳන් කියන්නේ මේක හරිද ටීවී රූපහානියෙන් මේ කතාව අපි හෙළ සංස්කෘතියේ කතා කරා. හැබැයි මේ මොහොතේ ආයි අපි කතා කරනවා සම්පත් මහත්මයා. ඒ කියන්නේ ඒ කරන ලද ගුණයට අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි වර්තමානයේ අපි කියනවා නැවත ඊට වඩා දෙගුණයකින් ඒ Java වැඩි කරන්න වෙනවා. හේතුව ගම්බිම් වල මිනිස්සු PHI මහත්තයාට වඩා ගමේ පන්සලේ අපේ නායක හාමුදුරුවන්ට ආදරේ. ඇත්තට ඒ කතාව ඇතුලේ අපට ඔහුව මෙල්ල කරන්න පුළුවන් කෙනා ගමේ ඉන්න මිනිස්සයා මෙල්ල කරන්න පුළුවන් වැඩි බලයක් තියෙනවා ගමේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ වසන්ත මහත්මයා දැන් අපි ගත්තොත් එහෙම ගමේ විහාරස්ථානවල
මේ ශබ්ද විකාශන යන්ත්‍ර ගොඩාක් විහාරස්ථානවල තියෙනවා. අපි සතියකට එක දවසක් එහෙම නැත්නම් සතියකට දවස් දෙකක් අපිට ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කරලා මුළු ගමටම ඇහෙන්න කියන්න පුළුවන් නම් ඔබගේ ජීවිතයේ අවදානමේ තියෙන්නේ. මේ වෛරස් රෝගේ බෝ වෙන්නේ මෙන්න මේ විදියට. ඒ නිසා ඔබ විසින් මෙන්න මේ සනීප ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන්න ඕන. එහෙම කරොත් ඔබට ජීවත් දැන් අපි ඇත්තටම අපේ භෞතික ජීවිතයේ වගේම මේ ජීවිතයෙන් ඔබෙහි ජීවිතයකට අපි අපේක්ෂා කරන නිසාවෙන් මේ දෙකම යහපත් ගෙනියන්න නම් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් පාංශකූල පින්කමක්වත් නැති මරණයක් නේ උරුම වෙන්නේ. ඉතින් මේ කාරණාව කිව්වොත් සමහර වෙලාවට මහත්මයා දැන් අර මේ ගෙදර ඉස්සලහා කොහොඹ කොළ ඉත්තක් එල්ලලා අර දෙයියන්ගේ ලෙඩ කියන සංකල්පය වගේ අපිට කියන්න පුළුවන් නම් ඔබට පාංශකූලයක්වත් නැති මරණයක් තමයි උරුම වෙන්නේ ඔබ මේ ලෙඩේ හදාගත්තොත්. මේක හැදෙන ලෙඩක් නෙවෙයි හදාගන්න ලෙඩක්. ඒ නිසා ලෙඩේ හදාගත්තොත් කියන කාරණාව ජනතාව තුළට එවන්න පුළුවන් නම් මේක අපිට පුළුවන්. ඔබ කිව්වා බොහෝම හොඳ යෝජනාවක් ඒක. තාම පටන් ගත්තේ නැහැ. පටන් ගන්න පුළුවන් අපිට. මොකද විහාරස්ථාන විතරක් නෙමෙයි. මුස්ලිම් පල්ලිවල අපි දැකලා තියෙනවා උදේ පාන්දරට ඒ වගේම සමහරවිට හවස් වරුවකට මේ පණිවිඩය අපිට තාම ලැබෙන පාටක් නැහැ. පුවත්පත්වල ගුවන් විදුලි නාලිකාව විතරක් නෙමෙයි රූපවාහිනී නාලිකාවල. දැන් නම් සාධනීය මට්ටමක සම්පත් අපි දැක්ක සමහර තැන්වල පොලිසිය මැදිහත් වෙලා වෛද්‍යවරු ඊටකට ප්‍රාදේශීය ලේකම්වරු මැදිහත් වෙලා අර ස්ටිකර් එකක් කලනවා. එතනින් එහාට ගිහිල්ලා බෑ. මේ කොරෝනා පටන් ගත්තට පස්සේ දෙවනි රැල්ල සම්පත් මට අවස්ථාවක් ලැබුණා මේ අපේ ලංගම බස් රථයක ගමන් කරා. ඒ වෙලාවේදී ලංගම බස් රථයක ගමන් කරද්දී කොන්දොස්තර මහත්තයාගේ සාක්කුවේ තිබෙනවා අර සැනිටයිසර් බෝතලේ. හැබැයි තුම ඊටු සල්ලි දෙද්දී මේ නිකන් මල්ලෙන් අරගෙන මට දෙනවා තව කෙනෙක් දීපු මේ කාසියක්. මං කෝ මට කාසිය එපා. නෑ මහත්තයා ගන්න ඊට පස්සේ අපිට හොඳ වෙන්නේ නෑ. එහෙම කියලා. මොකද හොඳ වෙන්නේ නැත්තේ. මට වෙච්ච අත්දැකීමක් සම්පත්. මාසයක් වුණේ නෑ තාම. කියනවා ඊට පස්සේ ওই මහත්තුරුම තමයි ගිහිල්ලා පැමිණිලි කරන්නේ මේ මාරු සල්ලි දෙන්නේ නැහැ කියලා. මං කෝ මට දෙන්න එපා කියලා නේ මම කියන්නේ මට ගන්න බෑ කියලා මං කියන්නේ. මං කිව්වා මට ගන්න බෑ. ඇයි ගන්න බැරි? මං කිව්වා ඉතින් ඕක කොරෝනා දෙපොත් මට බෝ වෙනෝනේ. ඒක තමයි කියලා අර එතුමා ඊට පස්සේ අර බෝතලේ මගේ අතට දීලා මේ මගේ අතට දෙන්නේ නැතුව අර ස්ප්‍රේ කරලා ඉවරලා අතට මං කිව්වා දැන් කාසිය තියන්න මට දැන් මට කාසිය ගන්න. මේ ඔන්න මං චුට්ටක් වාදයක් කරනවා වනන් මන්දා මේ ඒ කියන්නේ ජනතාව මුදල් හරහා මේක බෝ වෙනවා කියන කාරණේ පිළිබඳව එච්චර මම දැක්කේ ඒ පණිවිඩය දුන්නේ නැහැ සම්පත් මාධ්‍යවල දුන්නේ නැහැ. පෙරීද තමයි මේක පිළිබඳව සුළු අදහසක් වල සමාජගත වෙන්නේ. ඒක ආවෙම නැහැ. මම කියන්නේ ඒක ඇත්තටම දැන් අපිට පේන හුවමාරු වෙනවන මුදල් සංසරණය වෙනවා. දැන් සංචරණේ නේ නතර කරේ. හැබැයි මුදල් සංසරණය වෙනවා. පෑලියකට පුපුරා වේගෙන්නේ. කවුරු කිව්වත් නොකිව්වත් හැබැයි තත්ත්වය පෑලියකට පුපුර හරහා තමයි මේ සියල්ලක්ම බෝ වෙගෙන ගියේ. අපි දන්නවා සාමාන්‍ය දීවර ප්‍රජාව සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රම ගණනය කරන්නෙම නැහැ. ඒක උන්ගේ චර්යාව. ඔවුන්ගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක කරන්න බෑ. ඒ හරහා තමයි මේක බෝනේ. ඉතින් ඒ මම කිව්වේ ඒ කොන්දොස්තර මහත්තයාගේ අතේ සැනිටයිසර් බෝතලේ තියෙනවා. හැබැයි ඉතින් ඒ පාවිච්චි කරන්නේ නැහැ. මම ප්‍රතික්ෂේප කරේ නැහැ. මම කිව්වා මට මුදල් එපා කියලා නේ. මම කිව්වා මට ගන්න බෑ කියලා කිව්වා. මට මුදල් ඕන. මට ගන්න බෑ ඒක. මේ පොඩි දේවල්. ඇයි අපිට මේ මාධ්‍ය වලින් ස්වේච්ඡා සංවිධානහා මේ පොඩි දේවල් දෙන්න බැරි? වැදගත්ම දේ සම්පත් අපි කතා කරන්නේ තවමත්. මේ දරුවන්ට මේක දුන්නොත් අනාගතයේ කවදා හරි කාලෙක මේ වගේ දරුණු වැසනයක් આવුත් දරුවෝ හොඳට හැසිරෙයි. මේක ලෙසන් එකක්. මේක පාඩමක් කියනට. ඉතින් මෙන්න මේ දේ මම හිතන්නේ පෙළ පොත් වලටවත් මේ දේවල් යහ ගුණේ මේ දේවල් දාන්න පුළුවන් නම් හොඳයි. ඒකෙන්ද මම යෝජනා කරන මේ හෘදේ රූපවාහිනී නාලිකාව හරහා හැමදාමත් අලුත් දෙයක් කියන ඒ විදිහට අපි ලෝකයේ දියුණු රටවල් ගොඩක මේක තියෙනවා අධ්‍යාපන ක්‍රමවේදී. ඔවුන් සංස්කෘතිය උගන්වන්නේ. හදිස්සියකදී ක්‍රියා කළ යුතු ආකාරය උගන්වනවා. විදුලිය වෙන්න පුළුවන් අනතුරක්, අකුණු අනතුරක් වෙන්න පුළුවන්, ගම් අනතුරක් වෙන්න පුළුවන් කොහොමද හැසිරෙන්නේ කියලා. අපේ පෙළ පොත්වල මා දන්නේ යම් තරමකට මේව තිබුණාට සාධනීය මට්ටමින් තියෙනද කියන කාරණේ දන්නේ නැහැ. ප්‍රජාව එකතු වෙන්න ඕන තැන, හදිස්සියකදී එකතු වෙන්න ඕන තැන් ටික. මේ වගේ වසනකදී සල්ලි අල්ලන්නේ නැතුව මොකද්ද අපි කරන්න ඕන වැඩේ. හැබැයි සල්ලිත් ඕනේ. කඩේකට ගිහලා නිකන් බඩුවක් දෙන්නේ නැහැ. කුඩා දරුවෝ විතර යවන්න පුළුවන් අපිට. එහෙමනම් මේ දරුවා කොහොමද කඩේට ගිහිල්ලා ආරක්ෂිතව අවශ්‍ය කරන ද්‍රව්‍ය ටිකත් අරගෙන ඉතුරු සල්ලිත් අරගෙන ගෙදර ඉන්නේ කොරෝනා බෝ කරගන්නේ නැතුව. මෙන්න මේ දේවල් හොඳ අපිට මේ විභවතා. මේ විභවතා පුරවන්න මහ විශාල හිදසක් මේ තියෙන්නේ. මේක පුරවන්නේ කවුද? මෙන්න මේ වගකීම් දෙක ගන්න ඕනේ. මාධ්‍ය ආයතන වේවා අපි කතා කරා මෙච්චරලා ගොඩක් ආයතන. මෙන්න හොඳ දැක්. ඒකට පුළුවන් අපිට ගමේ තියෙන ස්වේච්ඡා සංවිධාන සියල්ලක්ම බද්ධ කරගන්න සම්පත්. ඔබ කිව්වා වගේ ඩෙන්ගුවට ලොකු සටනක් දීලානේ මේ ස්වේච්ඡා සංවිධාන මාධ්‍ය හරහා අපිට මතකයි. මේ ලවුඩ් ස්පීකර් බැඳගෙන
ඒ කාලේ මැතිවරණ කාලයක් වුණා. වෙනම කරනවා නගර සභාව වෙනම රැලි කරමින් මැතිවරණ කාලයක් වුණා නම් ඡන්ද දෙන අපේක්ෂකව 10 ගාණක් යනවා පෙළට. මේව බැඳගෙන මේ දේ කරන්න මේ අහවල් ලංකයට ඡන්ද දෙන්නේ ඇතර කියලා කියනවා. හැබැයි මේ විෂයේදී කවුරුත් නෙදී. මේ වසන්ත මහත්මයා ඊළඟට මම තව කාරණයකට අවධානය යොමු කරන්න කැමතියි. දැන් මේ අපේ තරුණ ප්‍රජාව ඉන්නවනේ. තරුණ ප්‍රජාව ගොඩක් දුරට මේ තාක්ෂණෙත් එක්ක වැඩ කරනවා. ඇත්තටම මේ තරුණ දරුවන්ට මේ පිළිබඳව නිසි ආකල්පය අපි දීලා තියෙනවා නම් නිසි දැනුම දීලා තියෙනවා නම් මේ දරුවන්ගේ තාක්ෂණය දරුවෝ පාවිච්චි කරයි මේක ප්‍රචලිත කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා සමාජ මාධ්‍ය තුල මූණු පොතේ ගොඩක් දරුවෝ ඉන්නවා. ඒක ඔච්චර නෑ කිව්වොත් දරුවෝ ඉන්නවා ඒකේ. ඉතින් ඒ අයට අපිට කියන්න පුළුවන් නම් පුතේ මෙන්න මේ වගේ දෙයක් ඔයාගේ මූණු පොත හරහා ප්‍රචාරය කරන්න පුළුවන් නම් වඩා හොඳයි නේද කියලා දරුවෝ සමහරට ඒ වැඩේ කරයි. ඒත් එක්කම තව කාරණාවක් තියෙනවා. දැන් මේ රෝගයෙන් වැළකීම විතරක් නෙවෙයි මේ රෝගේ යම් ආකාරයකින් වැළඳුනොත් මේකට අපි ඔරොත්තු දෙන්නත් එපා. ඔරොත්තු දෙන්න නම් අපි තුල තියෙන්නට ඕන මේ හොඳ සෞඛ්‍ය සම්පන්න භාවය. ඒකට ප්‍රතිශක්තියක් තියෙනවා. ඉතින් මේ ප්‍රතිශක්තිය අපි වර්ධනය කරගැනීම පිළිබඳව අපිට වැදගත් නේ. අනිවාර්යයෙන්. මම පොඩි වර්ණපූර්ණයක් කරන්න කැමතියි සම්පත් මහත්මයානි. දැන් ලංකාවේ අපි දන්නවා දැන් මේ වෙනකොට සියලුම රජයේ රෝහල්වල සහ මේ ප්‍රතිකාර කරන තැන්වල අපේ දේශීය ඖෂධ තමයි දේශීය ඖෂධ ක්‍රමවේද තමයි භාවිත කරන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි එක පෙත්තක්වත් නැහැ. ඒ කියන්නේ වෛරස් වලට ඖෂධ නැහැ. හැබැයි අපි අතර පේනවා මාත්‍යෙන් ඇයි ඒක එච්චර මතුන්නේ නැත්තේ? ඇයි අපි මේ හෙළ සංස්කෘතියේ තියෙන දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ අපි පාවිච්චි කරනවා කියලා කියන්නේ නැත්තේ ඇයි? අනිතින්දී අපිට තියෙනවා අපේ ක්‍රම අපි විසින්ම මතු කරලා ගන්න ඕන. අපි මේ වැඩසටහනෙත් අපි හරි දෙය කියන්නේ අපි ඒකනේ. අපි මෙච්චර කල් දුක් මහන්සිුනේ මේ හරි දෙය කියලා දෙන්න. අපි එනිසාම කියන ප්‍රතිශක්තිකරණය වඩන්න නම් තියෙන්නේ අපේ දේශීය ඖෂධ ක්‍රම. ඒ ගැන හරියට කෙනෙක් පැහැදිලිව දැන් බලන්න මම දැක්කෙත් මාධ්‍ය 4-5 දෙනෙක් වෛද්‍යවරු 4-5 දෙනෙක් ඇවිල්ලා පැහැදිලි කිරීම කරා. හැබැයි ඒකකටවත් තියපු බර ප්‍රමාණය මදි. අපිට ඉන්නෝ දේශීය ඖෂධ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයක් තියෙනවා. එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ ඇයි වගකීම ගත්තේ නැත්තේ? ඔවුන්ගේ මේ දූමායන ක්‍රම හෝ එහෙම නැත්නම් ගන්න ඖෂධ ටික හරි කොත්තමල්ලි ටික හරි ඇයි අපිට ඒකට තියෙන නිසි වටිනාකම දුන්නේ නැත්තේ? ගෙවල් වල තියෙන ඔය තියෙන ප්‍රතිකාරය. ඇත්තටම මේ දූමායනේ එහෙම නැත්නම් දේශීය ඖෂධ මේ වගේ දේවල් එක්කම වන ප්‍රමාණම දැන් අපේ සංස්කෘතියේ තිබුණානේ මේ ආහාර වර්ග මේ ප්‍රතිශක්තිය වර්ධනය කරන අපි පොඩ්ඩක් අපේ පේසියන් නැවත මතක් කරලා දෙමු. මොකද මේ ඔබ මේ දේවල් සමහර විට දන්නවා. හැබැයි වර්තමාන වෙලා තියෙන ඔබට අමතක වෙලා තියෙනවා. ඒ අමතක වීම මගහරවන්න තමයි අපි අද දවසේ මේ සාකච්ඡාව මේ විදිහට පවත්වාගෙන යන්නේ. සම්පත් මොකද මේ මූණු පොතේ තිබුණා චීනේ ඒ වගේම කොරියාව වගේ රටවල් වල ඉන්න අපේ මේ තරුණ තරුණියෝ දාලා චීනේ කොහොමද මේ වුහාන් වලින් ආපු මහ විශාල කොවිඩ් රැළ නතර කරගත්තේ? උණු වතුර පාවිච්චි කිරීම, දේශීය පාන වර්ග භාවිතා කිරීම, දේශීය ආහාර ගැනීම. ලංකාවටත් ඒ දේම මුල් කාලේ කරන්නේ සම්පත් මතකද ඔබට අපිට ගහක කොස් ගෙඩියක් බේර ගන්න බැරි වුණානේ ඒ කාලේ මුල් කාලේ. මාර්තු කොස් පරිභෝජනය වැඩි වුණා. මාර්තු අප්‍රේල් මේ මාස වෙද්දි පොලොස් කැටයක් තිබුණේ නැහැ. දැන් මේ වෙද්දී ආය අමතක වුණා ඒක අපිට. ඊළඟට කොත්තමල්ලි කහ සොයා ගන්න පුළුවන් අදටත් මේ දේශීය ආහාර වර්ග කහ අදටත් නැහැ හොයාගන්න. කොත්තමල්ලිත් ඒ වගේ වුණා. කොත්තමල්ලි නිකන් නික වගේ වෙන්න පටන් ගත්තා. මේ හොයා කලුනික වගේ වුණා. ඉතින් මේ தත්ත්වයේ මිනිස්සු ක්‍රමානුකූලව අමතක කිරීමත් එක්ක තමයි මේ දේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ අපේ ජාතියට තියෙනනේ පටබැනිච්ච ප්‍රස්තාපිරුලක් සති දෙකකට වඩා සිංහල ජාතියට ශ්‍රී ලාංකිකයන්ට මතක තියෙන්නේ නැහැ. මේ දෙවනි කොරෝනා රැල්ලටත් සම්පත් ප්‍රදාන හේතුවක් මේදී අපිට දැන් මතක නැහැ අපි කොහෙද හිටියේ මොකද්ද කරන්න ඕන කියන කාරණේ. මුලින්ම කියන්න ඕන කාරණේ තමයි තාක්ෂණයෙන් දිනු කරපු ආහාර වර්ග අපේ ශරීරයට ගැලපෙන්නේ නැහැ. අපි ස්වභාව ධර්මයේ සත්තු. අපි දිනු වුණාට අපි ස්වභාව ධර්මයේ සත්තු. අන්තිමේ කාටත් තුරුම වෙනද අපිටත් තුරුමයි. ඒක නිසා මේක භයානක මරණයක් කරගන්නවද අපේ මේ වෛද්‍යවරු කියනවා වගේ භයානක මරණයක් කරගන්නවද නැත්නම් සාමදාන සැත වෙන්න පුළුවන් මරණයක් කරගන්නවද කියන කාරණේ අනාගතේ ස්වභාවික මරණයකට පත් වෙනවද කියන කාරණේ තියෙන්නේ. එහෙම වෙන නම් ස්වභාව ධර්මෙත් එක්ක අපි ඉන්න ඕන. මේ දේශීය මේ හෙළ රටේ දේශීය හාල් වර්ගම කීයක් තියෙනවද සම්පත්? ඒ වගේම තමයි අපේ ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර මොනවද නොතිබුණේ? විරලු ගෙඩිය මොනවද තියෙන්නේ? ජම්බෝ ගෙඩිය මොනවද තියෙන්නේ? නාරං ගෙඩිය මොනවද තියෙන්නේ? දොඩම් ගෙඩිය මොනවද තියෙන්නේ? ගස්ලා බෝල මොනවද තියෙන්නේ? මේකේ මේ කොතලෙහෙම් බොටවල සාරි තමයි පෙත්තක් වෙලා අතර ජපානයෙන් අපිට එන්නේ. අපේ තියෙන මේ කොත්තමල්ලි වල තියෙන සාරි තමයි අනිත් පැත්තට හැරලා එන්නේ. කෝමාරිකා පැලේ තියෙන සාරි තමයි මොනවා හරි බේතක් වෙලා තව රසායනික ද්‍රව්‍ය දාලා අපේ පැත්තට තව දහස් ගණක් මිල දාලා එන්නේ. මේ දේ අපි නැති කරගත්තා. ඒක නිසා දේශීය
දේශීය ආහාර වර්ග ගැන විතරක් කතා කරනව නෙවෙයි. ඒකට වෙලාවකුත් නැහැ පැය ගණනක් කතා කරන්නේ සම්පත් අපි. නමුත් ඔබ මතු කරපු ආකාරයට ඇඟේ ප්‍රතිශක්තිය වැඩි වෙන්නෙම බාහිරින් ගන්න දේවල් වලින්. ඒ බාහිර දේවල් වලට අමතරව තව කාරණයක් අපි කතා කරන්නේ ආධ්‍යාත්මික ශක්තිය. අපි ඒක වෙනම කතා කරන කාරණා ආධ්‍යාත්මික ශක්තිය. මේ දේවල් පරි කරන්න පුළුවන් ඉන්නේ ආගමික සිද්ධාස්ථාන හරහා වගේම අපි ගන්න ආහාර වලින්. මේ ආහාර තවමත් අපේ වටපිටාව තියෙනවා. කොළ ටිකක් ගත්තොත් ඒක මැල්ලුමකට ගන්න පුළුවන් අපිට. අල වර්ග ගත්තොත් ඒවායේ තියෙන ප්‍රතිශක්තිය කෙලවරක් නැහැ. මෙන්න මේ වගේ මේ දේ අමතක කරොත් අපිට ඉක්මනටම අර කියන තත්ත්වයට යන්න පුළුවන්. මේ අවාසනාවන්ත પરම්පරාවක් අපේ අනාගතේ බාර ගන්න ඉන්න දරුවෝ අකාල ලෙඩ වෙලා අපේ වැඩිහිටියොත් ලෙඩ වෙලා අපිටත් වෙන්නේ ඒ දේම තමයි. අපි හරි මේක මේ වැඩිහිටියෝ පටන් ගත්තා. අපූරු කියමනක් තියෙනවා අපිට මේ අපි අපේ අතීත પરම්පරාවේ මරණය උද්දැක්කා. අනාගත මරණය උද්දකින් ජීවත් වෙන්න වෙලා. ඒ සම්පත් අපේ දරුවෝ තුනෙන් එකකට වඩා අද ලෙඩ රෝග වලට ගොදුරු වෙලා. ඉතින් දරුවෝ අපිට වඩා ඉස්සරලා මේ කියන්නේ විශේෂයෙන් බෝනෝන රෝග වර්ග. ඉතින් මේ බෝන රෝගයේ කතා තව මොනවද? ඉතින් ඒක නිසා ඉක්මනටම අපි ප්‍රතිශක්තිය වැඩි කරන්නේ පොඩි දේවල් ටිකක් අත්හා බැලිය යුතුමයි. අන්න ඒකට කාලය වග කිව යුත්තෝ වග විය යුත්තෝ ඉක්මනටම කටයුතු ආරම්භ කරොත් ස්වේච්ඡා සංවිධානයේ සියල්ලක්ම අපි කාටත් අවාසනාවන්ත අද දවසේ අපි ඔබ වෙනුවෙන් කතා කරේ. ඔබේ හඬ තමයි අපි අරගෙන ආවේ. හැබැයි ඒ අතරේ අපි ඔබට යම් දේවල් මතක් කරලා දුන්නා. ඒ මතක් කරලා දුන්නේ අපේ ළඟ තිබුණු බොහෝ දේ. ඒ වගේම සමාජය අපිට අමතක වෙලා ගියපු සමාජීය වගකීම. අපි බොහෝ දෙනෙකුට මේ පළවෙනි රැල්ල තුන අපි ඉගෙනගත්තු පාඩම් දෙවෙනි රැල්ල එනකොට අපිට අමතක වෙලා තිබුණා. අපි නැවත ඒ දේ මතක් කරලා දුන්නා. හැබැයි යම් දිනයක තුන්වෙනි රැල්ලක් ආවොත් අපි දන්නේ නැහැ ඒ තුන්වෙනි රැල්ල එනකන් අපි ජීවත් වෙයිද කියලා. ඒ නිසාවෙන් ඒ කාරණාවත් ඔබට හිතට ගන්න කියලා ආරාධනා කරන ගමන්ම මේ සමාජය වෙනස් කරන්න පුළුවන් ඔබ වෙනස් වීමෙන් පමණයි. ඒ නිසාවෙන් ඔබට වෙනස වෙනුවෙන් අපි ආයාචනා කරන ගමන් අපි වැඩසටහනින් සමු ගන්නවා. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වන පෙර මහත්මයා, ඒ වගේම වසන්ත මහත්මයා අපිට හුරු පුරුදු චරිත දෙකක් අපි මේ දෙපළට අපේ ස්තුතිය පිරිනමනවා මේ අවස්ථාවේ. එහෙමනම් ඔබටත් පුළුවන් ඔබේ වටිනා අදහස් අපිට ලියා එවන්න. අපේ ලිපිණය හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලයේ අබේසේකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපේ දුරකථන අංකය 077 321 39 66. එවනම් නැවතත් දිනක හමු වෙමු.